අද කරට කරතුලින් අපි සූදානම් රටේ පවතින තත්ත්වය පිළිබඳ කතා කරන්න. නිරන්තරයෙන් සියලුම දේශපාලන පක්ෂවලට ඉඩකඩ වෙන් කරමින් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව පවතින කාරණේ කුමක්ද? ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද? අප සියලුම පක්ෂවලට ඉඩකඩ දෙනවා මෙතනදී විවෘතව කතා කරන්න. මේ මොහොතේදී අයවැය සම්බන්ධයෙන් කතිකාව පාර්ලිමේන්තුවේ දියත් වෙමින් පවතින දවස අද දවස බොහොම විශේෂ වුණා. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධයෙන් පුළුල් කතා බහක් පාර්ලිමේන්තුව තුළ ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණු වාර්තාව වසංගත විද්‍යා ඒකකයේ ගෙනෙන විදිහට 23987ක් ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 400 ඉක්ම වූ ආසාදිතයින් අද දවසේදීත් වාර්තා වෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 118 දක්වා ගමන් කරලා තියෙනවා. ඉතින් අපි මේ පාලනය කරගත් තරම ප්‍රමාණවත්ද? තව මීට වැඩිය විකල්ප ඉදිරියේදී ගත යුතුද? මේ පවතින තත්ත්වය තුළ රජයේ දායකත්වය ප්‍රශංසනීයද? මේ කියන කාරණා අපිට කතා කරන්නට තිබෙනවා. ඒ වගේම ඉදිරි අයවැය පිළිබඳ කතා කරද්දී විශේෂයෙන්ම මේ අයවැයේ මුදල් වෙන් කිරීම පිළිබඳ, ඒ වගේම මේ මොහොතේදී විශ්ව සම්මතුණාගෙන් පසු දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ, එහා සමානවම අද දවසේ සිදුවෙච්ච අලුත්ම සිදුවීම් බවට පත් වුණු මේ බන්ධනාගාරය ආශ්‍රිතව ඇති වුණා වූ තත්ත්වය මේ සියලු දේ රටේ ජනතාව අතර නිරන්තර කතා බහට ලක් වෙන මාතෘකාව බවට පත් වෙනවා. රජයේ වැඩපිළිවෙල කුමක්ද? මේ තත්ත්වයන් සියල්ල පිළිබඳ පැහැදිලි කරගන්න රජයේ මතය පමණක් නොව විපක්ෂ මතයටද ඉඩකඩ වෙන් වෙනවා. ඒ අනුව අද දවසේදී සුපුරුදු විදිහටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ වගේම සමගි ජන බලවේගය කියන දෙපාර්ශ්වයටම අප ආරාධනා කළා කරට කර වෙනුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වර්තමාන රජයේ නියෝජනය කරමින් බොහොම ගෞරවණීයව අපි පිළිගන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකොළ මැතිතුමනි. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිය රජ මැතිතුමනි. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. ඒ වගේම සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මන්තුමනි. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය වෙනුවෙන් රෝහණ බණ්ඩාර මන්තුමනි. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ මුලින්ම පළමු වටය තුලදී කොවිඩ් පාලනය සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ කතා කරමු. අද දවසේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුලදීද මේ කතාව බහට ලක් වුණා. ඒ වගේම ඔබතුමාලා නායකතුමා අද දවසේදී අමාත්‍යතුමියගෙන් ප්‍රශ්න රැසක් යොමු කරා සහ මේ යෝජනා ඉදිරිපත් කළා. මේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ඔබේ අදහස මොකක්ද? චාමර මෙහෙමයි අපි කොවිඩ් 19 පිළිබඳ ප්‍රශ්නේදී මේක ඉස්සල්ලාම චීනයේ මතුවෙනකොට අපේ පක්ෂ නායකතුමා මේක අපේ රටට පාලනය කරගන්න ඕන විදිහට අපි විපක්ෂ නායක වේවකට විපක්ෂ මේ පාර්ලිමේන්තු නෙවෙයි හිටපු පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමා විදිහට ලෝකයේ අනුගමනය කරන්නා වූ ක්‍රියාපටිපාටිය ගැන දැනුවත් කිරීමක් කරා. අපි විශේෂයෙන්ම අපි දූපතක්. අපේ රටට මේ වසංගතයෙන්ද අපි හරියට අපේ ගුවන්තොටුපළයි වරායයි අපි පරිපාලනය කරගත්තා නම් අපිට හරියට පාලනය කරගන්න පුළුවන් වුණා නම් මම හිතනවා පළවෙනි රැල්ලත් අපේ රට සුරක්ෂිත කරගන්න තිබුණා. හැබැයි පළවෙනි රැල්ල මොන හරි කාගේ හරි වැරද්ද තුල අපේ රටට ඇතුල් වෙනවා. ඒ වැරද්ද ඒක කොරෝනා අපිට ආවට පස්සේ හැබැයි අපේ රටේ අපි ඒක පාලනය කරගන්න පළවෙනි රැල්ල පාලනය කරගත්තාම අපි දැක්කා ඒකේ සම්මාන උළෙලව පැවැත්තුවා. ඒකේ පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ කියලා අවසානයේ සෞඛ්‍ය අමාත්‍යතුමියට තුන්වෙනි ස්ථානයේ එන තැනට හම්බුණා. හැබැයි අද ඒ තුන්වෙනි ස්ථානයේ උදා කරගත්ත එමුතුමියට අමාත්‍යාංශෙන් සෞඛ්‍ය අමාත්‍යාංශෙන් එතුමියට කොරෝනා පාලනයට තිබිච්ච කොටසද ගැලවිලා යනවා. ඒ පළවෙනි වටේදී ඒ ජයග්‍රහණ විද්දගත්තු අය ඒ අද වෙනකොට දෙවෙනි රැල්ලේදී ෆේල් වෙනවා. ඒකට අපි විශ්වාස කරනවා අපි හිතන් හිටියා මේක අපේ යුද හමුදාවත් එක්ක අපේ ජනාධිපතිතුමා නිසි විදියට සෞඛ්‍ය අමාත්‍යාංශෙත් එක්ක අත්වල බැඳගෙන පාලනය කරා කියන විශ්වාසය තිබුණා. අපි රටක් විදියට අපි ස්තුතිවන්ත වුණා. ජාත්‍යන්තරයෙන් අපිට ප්‍රශංසාවට ලක් වුණා. හැබැයි දෙවෙනි වටේට එනකොට මේ සියල්ල අපි අසමත් බවට පත් වෙනවා. එතකොට අපිට පළවෙනි වටේ අපි ඉස්සෙල්ලා ස්තුති කරපු ප්‍රශංසා කරපු උදවියට වැඩිය මම හිතනවා පළවෙනි වටේ ස්තුතියත් අපි පුද කරන්න ඕනේ අපේ හිටපු මැතිවරණ කොමසාරිස්තුමාට. එතුමා මැතිවරණේ කල් දාලා මේ රට ලොක්ඩවුන් කරන්න කියන තැනට එතුමා බලපෑම් කරපු නිසා තමයි එදා අපේ රෝගීන් දෙන්නේ තුන් දෙනෙක් තැන් තැන් වලින් මතුවෙනකොට රට අපි ලොක්ඩවුන් කරලා එක ජාතියක් විදියට අපි මේක ජයග්‍රහණය කරන්න කටයුතු කරා. හැබැයි අද දෙවෙනි රැල්ල එනකොට ඔබතුමාලා අපි දන්නවා පළවෙනි රැල්ල පටන් ගත්තේ තනින් තන හම්බෙන් එක්කෙනා දෙන්න. හැබැයි මේ අපිට දෙවෙනි රැල්ලට ඊට වැඩිය බරපතල විදිහට හිතන්න තිබුණා. දෙවෙනි රැල්ල ආරම්භ වෙන්නේ ගාමන්ට් එක ඇතුලේ 1600ක විතර පොකුරකින් අපිට ආරම්භ වෙන්නේ. ඒකට ඒකේ බරපතලකම කොච්චරද කියන එක අපිට අවබෝධ කරගන්න තිබුණා. හැබැයි ඒ ගැන හිතන්නේ නැතුව අපේ පරණ ජයග්‍රහණයේ විදිහට භුක්ති විදිහට හිතුවා පොලිස් වසම් කීපයක් විතරක් ලොක්ඩවුන් කරගෙන අල්ලගෙන එන්න ගත්තා. අවසානයේ 1 2 3 වෙලා මුළු ලංකාවම අද බීතියටපත් වෙලා හැම කෙනෙක්ම ජන ජීවිතය අවුල් වෙලා සමාජයේ ආර්ථික වශයෙන් සියල්ලම පරිහානියටපත් වෙමින් අද රට කොහාටද ගමන් කරන්නේ. ඒ නිසා අපි චෝදනා කරන ආණ්ඩුව අසමත්. මේ කාරණේදී දේශපාලනය කරන්න ගියා. මේකේ විපක්ෂයේ හඬට ඇහුම්කන් දුන්නේ රටේ උගතුන්ගේ පළවෙනි රැල්ල පාලනය කරන්න විශේෂයෙන් උදව් උපකාර කරපු ලේකම්වරු ඒ ශේෂ්ත්‍රයෙන් අයින් කළා දැම්මා.
මේ වගේ කාරණා හරහා අපි දෙවනි රැල්ලේදී අසමත් වෙනවා. දැන් අද මේක පාලනය කරගන්න බැරි තැනට අවිලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සමහර තැන්වල මේක පාලනයෙන් තොරයි කියන එක දැන් අද වෙනකොට අපිට ආරංචි වෙනවා. ඒ නිසා දෙවනි රැල්ලෙන් අසමත් වෙනවා. සර් පේල් කියන එක නැවත වතාවක් ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා අපි කියන්නේ මේක අපි පුළුවන් ඉක්මනින් අපි රටක් සමාජයක් ජාතියක් විදියට අපි එක්ක නැගී හිටපු ජාතියක්. ඒ නිසා අපිට ඔක්කොම එකතු වෙනවා නම් මේකෙන් දේශපාලන වාසි ගන්නවා වෙනුවට මේ රටේ ජාතීන් අපි ජීවිත ආරක්ෂා කරගන්න අපි ඔක්කොම එකම අරමුණ මේ කොරෝනා පරාජය කරනවා කියන තැනට අපි එනවා නම් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ජයග්‍රහණය කරගන්න. ඔබතුමා මේ වචන වලින් කියපු දේ විපක්ෂ විදියට ඔබතුමාලගේ සහයෝගය ලබා දුන්න දාණ්ඩුවට කොරෝනා පාලනය වෙනුවෙන්. අපි මේ පිළිබඳව අපේ නායකතුමා ඔබතුමාලා අපි කිව්වේ පටන් ගන්නකොටම මම කිව්වේ නායකතුමාගේ අදහස් වලට විවේචනය කර හැම වෙලෙම නායකතුමා ප්‍රකාශ කරන හැම වචනයක්ම හැල්ලුවට ගත්තා. හැබැයි නායකතුමා යෝජනා කර අර ෆ්‍රැකනිල් වගේ බෙහෙත් බොන්න කියන කාරණා. ඔව් ඒක අද ලෝකයේ ඔබතුමාලා දන්නවා ඇමරිකාවේ පාවිච්චි කරලා තියෙනවා. දැන් ලංකාවෙත් මම දැක්කා සමහර වෛද්‍යවරු කියලා දැන් ගල්ගමුවේ අපේ ඩීඑම්ఓ මහත්තයාම කියලා අපි මේක අත්දැක බැලුවා. යම් කිසි මට්ටමක සාර්ථකත්වයක් තියෙනවා. ඒ වෙනකොට කොරෝනා කියන එක මතු වෙනකොටම ඒ වෙනකොට පාවිච්චි කරපු මැලේරියා සඳහා වෙච්ච මේ පෙත්ත සාර්ථකත්වයක් තිබුණ හින්දා තමයි ලෝකේ ඇමරිකාව ඇතුළු රටවල් මේක එනකොට පාවිච්චි කරේ. ඒකට වැරදෙන්න පුළුවන්. මෙතුමා වෛද්‍යවරයෙක් නෙවෙයි පරීක්ෂණ කරලා නැහැ. තවමත් කොරෝනා ගැන ඒ වෙනකොටත් විවිධ පරීක්ෂණ යනවා මිස. හැබැයි අත්දැක බැලීම අපිට කරන්න තිබුණේ. ඒක ලෝකේ අර කට්ටිය අත්දැක බලනවා. ඇමරිකාව මේකට මූණ දෙනකොට මේක පාවිච්චි කරනවා. අපිට මේ පෙත්ත පාවිච්චි කරලා බලන්න අවස්ථාව තිබුණා. ඒක විහිළුවට ලක්ලා අවඥාවෙන් ඒක ප්‍රතික්ෂේප කරලා දානවා වෙනුවට. හැබැයි අද ඒක යම්කිසි තැන්වල පාවිච්චි වෙනවා. ඒක තුල යම්කිසි පාලනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා වෛද්‍යංශ පිළි අරගෙන තියෙනවා. ඒ නිසා එතුමා මේ දීපු උදහස් අපිට සංවාදයක් ගොඩනගා ගන්න තිබුණා. ඒක කෙලින්ම කියනකොට සජිත් කිව්වහම මේක ඇලර්ජික්. එහෙම ප්‍රශ්නයක් තමයි තියෙන නිසා ඒව එහෙම ප්‍රතික්ෂේප කරපු එකේ ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. නිසා මේ වැරද්දට අපිට චෝදනා කරන්න බෑ. අපි උපරිම උත්සාහ කරා. අපි හැම වෙලෙම රජයට අපි සහයෝගය දෙන්න හැමතැනම කතා කරා. අපි ගම්පොළ අපි පැත්තේ ගත්තාම ලොක්ඩවුන් වෙනකොට අපි රජයේ පැත්තට චෝදනා කර හිටින්නේ. අපි පුළුවන් විදිහට අපි මේ පැත්තේ ලොක්ඩවුන් වෙනකොට ඒ තැන්වල අපේ ජනතාවටත් එක්ක එකතු කරගෙන අපි පුළුවන් විදිහට සහයෝගය දෙන්න බැලුවා. හැබැයි ආණ්ඩුව මේක තනියම ක්‍රෙඩිට් එක අරගෙන පළවෙනි ජයග්‍රහණයෙන් උදම් වෙලා මේ කාරණේ ගෙනilla දෙවෙනි රැල්ලේදී දැන් සමත් වෙලා ඉන්නවා. අද කොයිතරම් අවාසනාවන්ත සිද්ධියකට අපි මුහුණ දෙන්නේ දැන් අපේ බන්ධනාගාර සිද්ධිය ගන්න. හැම කෙනෙක්ම ජීවිතයට ආසයි. වරදකරුවෙක් එතන අපේ බන්ධනාගාරේ ගහලා තියෙන ප්‍රධාන මාතෘකාව මොකද්ද? සිරකරුවාද මිනිස්සුයෝද? එතකොට බන්ධනාගාරයට දරා ගන්න බැරි ප්‍රමාණයක් බන්ධනාගාරය ඇතුළේ හිර කරලා. එතකොට ඒ අයට ඉතින් අර එයාපෝට් එකෙන් අපේ රටට ආවා වගේ තමයි කොරෝනා කොහොමද මේ හිර කරගෙන ඉන්න බන්ධනාගාරය ඇතුළට යන්නේ හරි වැඩපිළිවෙලක් තිබුණා නේද? එතෙන්ට කිසි කෙනෙක් යනවාද මාංචු දාගන්න නැතුව මාංචු දාගෙන ගෙනියන්නේ ඇතුළට. එතකොට ඒක ඇතුළට එන හැම භාණ්ඩයක්ම පරීක්ෂණ කරලා නම් ඇතුළට ගේන්නේ. කොහොමද මේ වගේ තැනකට මෙතන තියෙන අවදානම කවුද තේරුම් අරගෙන තියෙන්නේ? ඉතින් මේ කාරණේ අවබෝධ කරගත්තු නැති එකේ ප්‍රශ්නෙත් එක්ක අද අපේ අවුරුදු 8කට පස්සේ 2012 එදා වගේ 29 වෙනිදා දිනේම වැලිකඩත් ඔය සද්දියම සිද්ධ වෙනවා. අද ඒත් අවුරුදු 8කට පස්සේ එදා දවසේම අද වෙනකොට මහරත් ඒ සිද්ධියම සිද්ධ වෙනවා. ජීවිත ගණනාවක් අහිමි වෙනවා. අනිත් පැත්තෙන් අපිට ඒ ප්‍රාරණේ සාධාරණයි. ඒ අයගේ සමහර විට තම කෙනෙක් දැන් මෙතෙන්ට මිදුලත් වෙන්නේ මරණ දඬුවම් නියමෙච්ච අය නෙමෙයි ඉන්නේ බොහෝ දෙනෙක්. ඒකට ඒ අය ඉන්නකොට කොරෝනා ඇවිල්ලා මේ වේෂණේපත් වුණාම මේ හිර වෙලා ඔක්කොම වැඩි ධාරිතාවක් ඉන්න තැන ආවන් පස්සේ තමන්ගේ ජීවිත අවදානයටපත් වෙනවා. ඒ හින්දා ඒ අය ඒ තත්ත්වෙට මුහුණ දුන්න අපි දැන් අවාසනාවන්ත තත්ත්වයක් මේක පාලනය කරගත හැකි තිබුණු දේවල් මම හිතන්නේ ආණ්ඩුවේ නොසලකිලිමත්කම ආණ්ඩුව තමන් තනියම වැඩකාරයෝ කියන තැන හිතාන ඉඳලා මේ කාරණේද පේලුණා කියන එක අපි ප්‍රකාශ කරනවා. හොඳයි. තිස්ස කුටාරච බන්තුමනි දැන් බරපතල චෝදනාවක් එල්ල වුණා. පළවෙනියා මෙයා දෙවෙනියා මෙයා කියලා උත්සව පැවැත්තුවා. විපක්ෂය කියපු කාරණා ඔබතුමාලා ඇහුවේ නැහැ. ඒ වගේම බන්ධනාගාර සිදුවීම් දාමේ කිව්වා. ඇත්තටම ආණ්ඩුව යම් ආකාරයක නොහැකියාවකද මේ වෙලාවේ ඉන්නේ ඔබතුමාලගේ පැත්තෙන් උත්තරේ මොකද්ද? ජාමර විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට අපි ගැන විශ්වාස තියලා මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවත් මේ අවස්ථාවේ ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරන ගමන් ජාතික දේශපාලන තත්ත්වය ගත්තම අපි COVID-19 පිළිබඳව තමයි මේ කාල සීමාව තුළ නිරන්තරයෙන්ම අපි කතා කරන්නේ චාමර. මේක හරියට දැන් මේ අපේ විපක්ෂයෙන් අපේ රෝහණ මන්ත්‍රීතුමා කතා කරපු වෙලාවේ මම ආගෙන හිටියේ මට මතක් වුණේ ඉස්සර අපි බොහොම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයා තමයි සනත් ජයසූරිය. සනත් ජයසූරිය පිටියට ආවම අපි හැම වෙලාවෙම බලන්නේ 50ක් ගහවි 100ක් ගහවි කියලා. හැබැයි සනත් ජයසූරිය පළවෙනි ඕවර් 2-3 ඇතුළත ලකුණු 15ට 20ට දැවී යනකොට සමහරට පුල් ටොස් එකට උඩ පන්දුව දීලා දැවී යනකොට අපි එළියේ ඉඳගෙන ප්‍රේක්ෂක විදියට කියනවා අයියෝ මොකක්ද මේ ගහපු පාර ඕකට ගහන්න තිබුණු පාර ඕක නෙමෙයි. ඕකට ගහන්න තිබුණා මේ පුල් ටොස් බෝලෙට එක්ක හොක් එකක් ගහන්න තිබුණා. අnder ඉදිරි පෙලින් ගහන්න තිබුණා. පද්දම් පසුපාදයට ගිහින් ගහන්න තිබුණා කියලා අපිට ඕක මේක චාමර මේ රටක්. මේක ආණ්ඩුවක්. මම කැමති නෑ මේ වගේ දේශපාලන සංවාදවලදී චාමර
මේ පහුගිය ආණ්ඩුවේ තිබුණු නොහැකියාවන් පිළිබඳව කතා කරන්නේ. දැන් අපි මම මේ වගේ සංවාදවල දකින දේ තමයි ආණ්ඩුවට එන විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට එන ආණ්ඩුවේ වර්තමාන නියෝජනය කරන අය පහුගිය කාලේ විපක්ෂයේ තිබුණු චෝදනා සහ ඒවා තුන අඩුපාඩු තමයි නිරන්තරයෙන් කතා කරන්නේ. හැබැයි ඒවා තුන අඩුපාඩු නිසා තමයි අපිට ආණ්ඩුව දෙන්නේ. හැබැයි අවුරුදු 5ක් ආණ්ඩුව කරලා විපක්ෂෙට ගිහිල්ලා දැන් මාස 3ක් 3මාරක් වගේ කාල සීමාවක් වෙන්නේ චාමර. දැන් මේ පහුගිය කාලේ ආණ්ඩුව නොකරපු විදියට තමයි මෙතන ඉඳගෙන කතා කරන නිසා මේ වගේ සංවාදවල දැක්කේ. මට විනාඩි දෙකක් දෙන්න මේ කාරණා චුට්ටක් කතා කරලා මම මෙතන ප්‍රවේශ වෙන්නම් චාමර. බොහොම ඛේදනීයයි මේ වගේ වැඩසටහන් වල සමහර වෙලාවල අපි දැක්කේ දේශපාලඥයා පිරිහිච්ච විදිය බලන්න. මේ දෙපැත්තට බෙදලා වැඩසටහන් වලදී අපි දෙපැත්තට චෝදනා කරගන්නවා. රටේ ජනතාව මේ දැන් මේ වෙලාවේ දැන් 11ට 10යි මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ වෙච්ච වැරදි ගැන කතා කරන එකවත් මේ දැන් වැරදිලා තියෙන දේ ගැන කතා කරන එකටවත් වඩා මින් ඉස්සරහට මේ කොරෝනා මර්ධනය කරගෙන රට යන්නේ මොන අතරද? අපි දේශපාලන නායකයෝ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 225. උත්තරීතරේ මේක තුල තමයි යම් තීන්දුව తీරන ගන්න. හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කතා බහ කරනවා. හැබැයි එහෙම තියෙද්දි රූපවාහිනී වැඩසටහන් වලට ආවට පස්සේ අත දික් කරනවා. අරයා හොරා කෑව කියනවා. මෙයා මේ පැත්තෙන් හොරා කෑව කියනවා. අරයාට බස් 10ක් තියෙනවා කියනවා. මේකට බාර් පර්මිට් එකක් තියෙනවා කියනවා. මේ දෙපැත්ත චෝදනා කර ගැනීම හරහා දේශපාලඥයා පිළිහිලා. හරි ලස්සන කතාව. දැන් මම පෞගිය දවසක ගෙදර ගිහිල්ලා ඉන්නකොට මගේ නෝනා මට ෆෝන් එක ගෙනල්ලා පෙන්නලි වෙරලා කියනවා මේ Facebook එකේ තියෙනවා ලස්සන කතාවක්. චාමර මේ අර කොරෝනා ලාංඡනය දාලා හැමතැනටම යන ඔයා මෙතනට යන්නේ නැත්තේ ඇයි කියලා පාර්ලිමේන්තුව පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ සුනාමිය ආවොත් පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ ඇයි කියලා ගන්නවා. ගංවතුර ආවොත් පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. සුනාමිය පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ ඇයි කියලා. ඇයි මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපේ පැරණි දේශපාලන නායකයෝ මම හැමදාම දැකලා තිනවා. අපි දෙපැත්තට බෙදිලා අපේ පෞද්ගලික දේවල් ඇදලා අරගෙන මේ වගේ සංවාදවල කෑකෝ ගහ ගන්නව දොස් කියනවා මිසක් 70 ඉඳලා 77 දක්වා ගත්තට පස්සේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මේ රටට යමක් කරගෙන ආවා. සොයන්න ආර්ථිකයක් හදාගෙන ආවා. අපි විසින්ම නිෂ්පාදන ආර්ථිකයක් හදාගෙන ආවා. ඒකෙන් පොඩි මිරිකීමක රටේ ජනතාව හිටියා. අපහසුතාවයෙන් හිටියා. හැබැයි ඒක දැකපු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 8ක් දෙන්නම්කෝ හඳෙන් හාල් ගෑල් දෙන්නම්කෝ වෘතාර්ථිකය එන්නම් කියලා 6න් 5 බලයක් අරගෙන රටේ පාලන බලය ගත්තා. එදා ඒ ඇති කරපු ආර්ථික පරිහානිය අද කොරෝනා තත්ත්වය වෙනකොට අපි පිටරටින් දේවල් එනකන් අපි අද කට අරගෙන බලාගෙන දතනියෝගෙන බලාගෙන. ඒක තමයි මේ තත්ත්වයන් වල පසුගාමී තත්ත්වයන්. ඒ නිසා චාමර මම විශේෂයෙන් මතක් කරනවා ආණ්ඩුවක් විදියට මේක ලෝක ව්‍යසනයක්. මේක මේ අපේ රටට විතරක් ඇති වෙච්ච රටේ බස්නාහිරට විතරක් ඇති වෙච්ච දිස්ත්‍රික්කයකට විතර ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. අද ලෝකේ ගත්තට පස්සේ මේ කොරෝනා රෝගී තත්ත්වය ලෝකේ විවිධ රටවල් වලට විවිධ ආකාරයෙන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ ව්‍යාප්තිය හරහා විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඇමරිකාව ගත්තට පස්සේ තහවුරු කරගත්ත රෝගීන් ප්‍රමාණය 1,31 ලක්ෂයක්. ඉන්දියාව වල අසල්වැසි රට 92 ලක්ෂයක්. බ්‍රසීලයේ 61 ලක්ෂයක්. මෙක්සිකෝව දශලක්ෂයක්. එක්සත් රාජධානිය 15 ලක්ෂයක්. මේක චීනෙන් පටන් ගත්තම අපේ රටට විතරක් ආපු තත්ත්වයක් නෙමෙයි. මේක අපේ රටට ආපු පළවෙනි වෙලාවේ අපි මේක පාලනය කර අපි නෑ කියන්නේ නෑ. අපි මේක පෙබරවාරි 27 වෙනිදා අඳුරගත්තට පස්සේ අපි මාර්තු මාසේ අප්‍රේල් මාසේ අග වෙනකොට අපි මේක යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ තත්ත්වය මොකද්ද අවාසනාවකට රටේ දෙවෙනි රැල්ලක් ආවා. හැබැයි මම විශේෂයෙන් මතක් කරන්න පළවෙනි රැල්ල ඇවිල්ලා මාස 6ක් ගියා. ඒක එළිය කට්ටිය දැක්කේ නෑ අපි. අභ්‍යන්තරික තත්ත්වයන් තුල ඉඳගෙන තමයි මේක අපි ඒක පාලනය කරගත්තේ. මාස 6ක් ගියා. දෙවෙනි රැල්ල ඇවිල්ලා තවම අපිට මාස 3කට ආසන්න කාල සීමාවක් වෙන්නේ. ඒකෙත් දෙවෙනි රැල්ල ආරම්භ වුණු ගම්පහ දිස්ත්‍රික්කයේ අපි අම්මට්ටමකට මේ වෙනකොට පාලනය කරලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට රෝගීන් 5506ක් වෙනකොට දැන් අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 7948ට ගිහිල්ලා තියෙනවා. එහෙම යනකොට පුත්තරම දිස්ත්‍රික්කයේ 112යි. දැන් යටටම ගිහින් බලන්න මුලතිව් වල 1යි, මන්නාරමේ 10යි, නුවරඑළියේ 94යි, වවුනියාවේ 14යි, හම්බන්තොට 15යි. මේක යම් මට්ටමකට ව්‍යාප්ත වීමක් වෙලා තියෙනවා. හැබැයි මම විශේෂයෙන් වැඩපිළිවෙල පිළිබඳ සතුටු වෙන්න පුළුවන්ද? මෙහෙමනේ චාමර රජය කියන්නේ මේක අල්ලලා නවත්තන්න පේන දෙයක් නම් අතට අහු වෙන දෙයක් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක දවසෙන් ඉවර කරනවා. සතියෙන් ඉවර කරනවා. හැබැයි මේක පේන දෙයක් නෙවෙයි. ඒ නිසා මේකට ලෝකයේත් එක්ක බලනවා. චීනය මේක නවත්තපු විදිය, ඇමරිකාව මේක නවත්තන්න ගන්න ක්‍රියාමාර්ගයන්, ඉන්දියාව මේක නවත්තන්න ගන්න ක්‍රියාමාර්ගයන් මේ සියල්ල දිහා බලලා තමයි තීන්දුව తీරන ගන්න රටක් විදියට. දැන් මේ විපක්ෂෙන් පහුගිය දවස්වල චෝදනා කිරීමේ ප්‍රධානම සාධකයේ වෙන්නේ චාමර මේ රට වහන්න තිබුණ කෙනෙක්. අපිට පහසුවෙන් කියන්න පුළුවන් රට වහන්න කියලා. හැබැයි මේ රට වැහුවට පස්සේ ඊට පසුගාමී තත්ත්වයන් වලට මුහුණ දීම ඉතා අපහසුයි. අපිට මේක වහන්න හරි වෙන දේවල් හරි කරන්න පුළුවන් හොඳ සුන්දර රටක් අපිට වාර දුන්නා නෑ.
ප්‍රශ්න ගොඩක් මැද රටක් බාර දුන්නේ. ඒ සියල්ල විසඳගෙන යන ගමන් තමයි හොඳයි. කොරෝනා තත්ත්වය අපි මැඩලගෙන යන්නේ. බොහොම ස්තුතියි පළමුවට අදහස් පළ කිරීම වෙනුවෙන් කිංස් නෙල්සන් මන්තුමනි ඔබතුමාට අවස්ථාව අදහස් පළ කරන්න. ඔව් ශාමර මම ස්තුතිවන්ත වෙනවා කරට කර වැඩසටහනට නමක මන්ත්‍රීවරයෙක් විදිහට මට ආරාධනා කරපු පිළිබඳව ඒ වගේම මගේ ආදරණීය පොළොන්නරුව දිස්ත්‍රික්ක ජනතාවත් සිහිපත් කරගෙන විශේෂයෙන්ම මේ COVID-19 වසංගතයේ ගෝලීය ප්‍රශ්නයක් මේක. මේක විපක්ෂයක් විදිහට අපි පිළි අරන් තියෙනවා. එතකොට දැන් මේ පළවෙනි රැල්ල එනකොට දැන් ආණ්ඩුව කියන විදිහට ඒක බොහොම සාර්ථකව පාලනය කරා. ඔව් අපි ඒක පිළිගන්නවා. දැන් විපක්ෂයක් විදිහට අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මුළු රටම ලොක්ඩවුන් කරනකොට අපිත් ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ජනතාවට කරන්න පුළුවන් උපරිම සේවය අපි විපක්ෂයක් විදිහට කරා. දැන් වැලිකන්දේ රෝහල ගත්තම මේ කොවිඩ් වසංගතයේ රටට ඇතුල් වෙනකොටම පළවෙනිටම රෝහලක් විදිහට ආරම්භ කරපු රෝහලක් තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දේ රෝහල. ඒක එකැල්ලා ප්‍රධාන මධ්‍යස්ථානයක්. දැන් මේ වෙනකොට චාමර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙනවා මධ්‍යස්ථාන 3ක්. එකක් ඇවිල්ලා ගල්ලෑල්ල මධ්‍යස්ථානයේ, වැලිකන්ද මධ්‍යස්ථානයේ, පූනානි මධ්‍යස්ථානයේ මේ මධ්‍යස්ථාන 3 තියෙනවා ඇඳන් තියෙනවා 1800ක්. ඒ කියන්නේ කොවිඩ් වසංගත හැදිච්ච රෝගීන් 1800ක් බෙහෙත් කරන්න පුළුවන් මධ්‍යස්ථාන 3ක් තියෙන පොළොන්නරුවේ. දැන් පළවෙනි රැල්ල ආරම්භ කරපු වැලිකන්ද මධ්‍යස්ථානයේ මේ වෙනකොටත් PCR මැෂින් එකක් නැහැ පොළොන්නරුව දිස්ත්‍රික්කේ. ඔබ මේක පාර්ලිමේන්තුවේ කීප වතාවක් මේ තාම පිළිතුරක් හම්බුනේ නැද්ද? මං අද උදේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉන්න වෙලාවේ ගරු කතානායකතුමාගෙන් විශේෂ අවස්ථාවක් අරගෙන මම මේ ගැන ඇහුවා. ඉතින් එතුමිය ඒකට උත්තරයක් දුන්නේ නැහැ. මම බලාපොරොත්තු වුණා එතුමිය මේ සම්බන්ධව එතුමියගේ කතාවේ පිළිතුරු කතාව විදිහට උත්තරයක් දෙයි කියලා. දැන් එතුමිය උත්තරයක් දුන්නා මේ වෙනකොට දැන් මේ PCR මැෂින් එක නොලැබීම තුලින් මේ කොවිඩ් වසංගතය හැදෙන්න අවශ්‍ය නැහැ. දැන් හදිසියෙන් මරණයක් වුණොත් සැකසහිත ඒ මරණය රිලීස් කරන්නේ නැහැ. ඒ පවුලයට දෙන්නේ නැහැ. මොකද PCR පරීක්ෂණයක් කරන්න නැතුව ඒ මරණය දෙන්නේ නැහැ. එතකොට මේ මරණය තබා ගන්න විශේෂ බෑග් එකක් තියෙනවා දාන්න. එතකොට මේ බෑග් එකේ දැම්මම මේ මරණය තබා ගන්න අර මේ ෆ්‍රිජ් එක ඇතුළට දාන්න බෑ. එතකොට අනිත් දැන් ඒ ෆ්‍රිජ් වල තියෙන අනිත් මරණත් එක්ක තියන්න බෑ. එතකොට මේ PCR පරීක්ෂණය කරන්න එක්ක මඩ කලපුවට අරින්න වෙනවා නැත්නම් මහනුවරට අරින්න වෙනවා. ඉතින් මේ නිසා තමයි අපි කිව්වේ දැන් පළවෙනි මේ කොවිඩ් වසංගතේ ඇතුල් වෙනකොටම අපේ රටට අරපු පළවෙනි රෝහලනේ වැලිකන්දේ. එතකොට මේ මැෂින් එක මේනකොට වැලිකන්දට දෙන්න වෙනවා. ඉතින් දැන් මේ පාලනය කරනවා කියලා කිව්වට මදි. දැන් මම දැක්කා පහුගිය දැන් අයවැය විවාදයේදී දැන් පමණක් ආණ්ඩු පැත්තේ ඉන්න മന്ത്രിවරු දැන් අයවැයට සම්බන්ධව නෙමෙයි කතා කරන්නේ. දැන් මේ කොවිඩ් වසංගතේ පළවෙනි රැල්ල අපි මෙහෙම පාලනය කරා මේව කරගෙන ගියා පාර්ලිමේන්තුවක් නැතුව පළාත් සභාවක් නැතුව රටේ ජනාධිපතිතුමා බොහොම සාර්ථකව මේක පාලනය කරා කියලා කියනවා. එතකොට දැන් ඒ අයම කියනවා මේකට මට පැහැදිලි උත්තරයක් ඕන අපේ ගරු මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා අපේ තිස්ස කුට්ටිආති මන්ත්‍රීතුමා දැන් එතකොට දැන් ඕගොල්ලෝ කියන්නේ පළවෙනි රැල්ල එනකොට පාර්ලිමේන්තුව තිබුණෙත් නැහැ. ඇමතිවරු හිටියෙත් නැහැ. අමාත්‍යංශවල ලේකම්වරු ඒ පත් කරපු අයම තමයි හිටියේ. පළාත් සභාව දැන් කොහොමත් නැහැනේ. දැන් ප්‍රාදේශීය සභාවත් එක්ක තමයි මේක පාලනය කරේ කියලා. ඉතින් මේ දෙවෙනි රැල්ල එනකොට දැන් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉන්නවා සියලුම නිලධාරී ආණ්ඩුවට ඕන විදිහට පත් කරගෙන තියෙනවා. 20 වෙනි සංශෝධනෙත් ආණ්ඩුව මේව කරගෙන තියෙනවා. අසීමිත බලයක් 3-2 බලයක් දැන් තියෙනවා. එතකොට දැන් මේ බලෙත් එක්ක කිසිම කෙනෙක් බලපෑම් කරන්නේ නැහැ. දැන් අපේ විපක්ෂ නායකතුමා අපේ විපක්ෂයෙන් අපි දිගින් දිගටම මේ සම්බන්ධව අපි කතා කරනවා. කතා කරලා අපි කියනවා මේ අපිනුත් යම් කිසි දෙයක් ගන්න අපෙන් අහන්න. අපි විපක්ෂයක් විදිහට අපි තියෙන අදහස් ගන්න. හැබැයි අපි අදහස් ඉදිරිපත් කරන්න හැම අවස්ථාවකදීම විපක්ෂයක් විදිහට අපිව හැල්ලුවට ලක් කරනවා. නොයෙකුත් දේවල් කතා කරනවා. දැන් අපේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා කිව්වා ආකාරයට මමත් ඒක පිළිගන්නවා. දැන් අද රටේ ජනතාව මේ 225 දෙනා පාර්ලිමේන්තුවට
එව්වේ මේ තමන්ගේ පෞද්ගලික දේවල් කතා කරන්න නෙවෙයි. දැන් අද පාර්ලිමේන්තුවේ ඇත්තටම දැන් නවක മന്ത്രി කෙනෙක් විදියට අපි 8 වෙනි පාර්ලිමේන්තුවේ දැක්ක දේ තමයි අපි 9 වෙනි පාර්ලිමේන්තුවේ පත්වෙච්ච අලුත් മന്ത്രിවරු විදියට අපි 8 වෙනි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ඇසිරිච්ච විදියට ඇසිරෙන්න ගියොත් අපිටත් අර 8 වෙනි පාර්ලිමේන්තුවේ ඇඟිල්ල දික් කරු මේ රටේ බුද්ධිමත් පිරිසක් බලන් ඉන්නවා පාර්ලිමේන්තුවේ මොකද්ද කරන්න කියලා. දැන් ඔය කතාව මමත් දැක්ක මුහුණු පොතේ තියෙනවා. කියන්නේ මේ තරුණයා අහලා තිබුණේ කොරෝනා හැදුනොත් මොකද්ද කරන්න කියලා. ඒ වගේ එක අය අදහස් දාලා තුනා එක තරුණයෙක් දාලා තුනා මම ඉස්සෙල්ලාම යනවා පාර්ලිමේන්තුව ඇතුළට කියලා. හරි ඒ දැන් එහෙම තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි නවක മന്ത്രിවරු විදියට අපි මේ පාර්ලිමේන්තුව තුල හැසිරෙන්නේ කොහොමද කියන එක අපි වග බලා ගන්න ඕනේ. ඉතින් දැන් විශේෂයෙන්ම දැන් මේ කොවිඩ් වසංගතය එනකොටම දැන් අපි රටක් විදියට ගත්තම පළවෙනි රැල්ල එනකොට මහ බැංකුවෙන් බිලියන 50යි වෙන් කරන්නේ. මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න ඉස්සෙල්ලා වෙන් කරන්නේ බිලියන 50යි. දැන් මේ බිලියන 50 අපි රටක් විදියට ගත්තම අපි ප්‍රතිශතයක් විදියට ගත්තම 0.0.03යි. දැන් අපේ ළඟම රට ඉන්දියාව 110ක්. හොඳයි. ඒක වගේ ජපානයේ 120ක්. ඉතින් ඒ වගේ අපි දෙවෙනි වටේ අපි ඒ කියන්නේ මෙවර අය වෙනුත් ඔබ කියන ප්‍රමාණවත් තරම් වෙන් වෙලා නැහැ කියන කාරණේද? දැන් මෙවර අයනොත් ප්‍රමාණවත් මදි. හොඳයි. හොඳයි. අපි ඉදිරි වටවලදී කතා කරමු. මේ සම්පත් අතුකොල් මන්තුමනි දැන් අර මෙතුමා නම් අතු කරපු කාරණයක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් කොවිඩ් පාලනය කියන කැලලත් ගලවලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව තවත් මේකේ අසාර්ථක වෙලාද? ඒ වගේම අයවැය ප්‍රතිපාදනත් ප්‍රමාණවත් නැහැ කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. ස්තුතියි චාමර. විශේෂයෙන්ම අද දවසේ අපිට මේ ආරාධනය සිදු කිරීම සම්බන්ධව පළමුවෙනි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ස්ථානයට අපි එන්නේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට විශේෂයෙන්ම මම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද ජාතික දේශපාලනයට එන්න ඉඩකඩ ලැබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව නිසා. ඉතින් මම හිතනවා පළමුවෙන් කියන්නට ඕනේ මේ මන්ත්‍රීතුමාලා දෙපළම අපි පාර්ලිමේන්තුව තුළ අපි දකින්නේ මේ කොවිඩ් පිළිබඳව අර අපි දකිනවා සමහර දේශපාලකයන් ඉන්නවා අර කොරෝනා පොකුරක් ඇති වෙන තැනදී කාලකන්ණි සතුටක් ලබන අය සමහර අය ඉන්නවා. නමුත් ඒ කාලකන්ණි සතුට ලබන මන්ත්‍රීවරු දෙපළක් නෙමෙයි මේ මන්ත්‍රීවරු දෙපළ අපි පාර්ලිමේන්තුව අපි බොහොම ඒ සම්බන්ධව අපි කියන්නට ඕනේ. මොකද පාර්ලිමේන්තුව තුලත් අපි නිතරම එකඟ වෙන කාරණයක් තමයි පාර්ලිමේන්තුවේ කලින් තිබුණු පාර්ලිමේන්තුව ජනතාව ප්‍රතික්ෂේප කරා. ජනතාව ප්‍රතික්ෂේප කරේ 225ම එපා කියලා කිව්වා. ඒ එපා කියලා කියපු පාර්ලිමේන්තුව වගේ පාර්ලිමේන්තුවක් නෙවෙයි මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳව අපි නිතර සාකච්ඡා කළ යුතු කාරණයක් ඒ සම්බන්ධවත්. මම හිතනවා දැන් මේ මොහොත වෙද්දී අපි අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව අපේ කොවිඩ් මර්ධනය පිළිබඳව අපි දීර්ඝව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා. එතනදී මේ වසංගතය ලෝකේ ලක්ෂ 500ක් දෙනාට වැළඳිච්ච රෝගයක් විදිහට ලක්ෂ 10ක් මියගිය රෝගයක් විදිහට අද අපේ රටේ මේ මාස 3මාරක් ගත වෙච්ච මේ කාල සීමාව තුළ දෙවෙනි රැල්ල අපි මැඩපවත්වා ගන්න අපි විශාල මහන්සියක් රජයේ ධර්මෙන් ඉන්නවා. මම හිතනවා දවසකට වියදම් කරන මුදල් ප්‍රමාණය සහ රාජ්‍යාංශයේත් ඒ වගේම මේ වෙනුවෙන් කැප වෙන සියලු දෙනාගේ කැපවීම අපි අව탁සිරු කරන්න බෑ අතර මේ වෙලාවේ. මම හිතනවා මේ සම්බන්ධව අපි අද දවසේ අපි නැවත වතාවක් අපේ රාජ්‍ය අමාත්‍යතුමියක් අද දියුරුම් දුන්නා. මම හිතනවා ඒක වඩාත් මේ පිළිබඳව වඩාත් සමීපව මේ පිළිබඳව සොයන්න තමයි අපි ඒ සම්බන්ධව කටයුතු කරේ. මම හිතනවා අපි මේ වෙද්දී ලංකාවේ ගම්මාන ග්‍රාමධාරී වසම් 14000න් අපි ඊටාම සුළු ප්‍රමාණයක් වසම් ප්‍රමාණයක් තමයි අපි ලොක්ඩවුන් කරගෙන ඉන්නේ. අපිට ඇත්තටම මේ ඔබතුමන්ලා යෝජනා කරන දිගින් දිගටම යෝජනා කරන කාරණේ තමයි මේ රට වහන්න කියන එක. රට වහන්න කියන එක අපි දැක්ක පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවලදී ලොක්ඩවුන් කරන්න කියලා ඔබලා යෝජනා කරනවා. ඒ වගේම ඒ රට වහගෙන මේ රට ගෙනියන්න බෑ ඇත්තටම. මේ රට ගෙනියන්න රට වහගෙන රට ලොක්ඩවුන් කරගෙන රට ගෙනියන්න අපි ශක්තිමත් නැහැ. ඔබතුමන්ලා අපිට බාර දුන්නේ එහෙම ශක්තිමත් ආර්ථිකයක් එක්ක නෙවෙයි මේ රට බාර දුන්නේ. මේ රට බාර දුන්නේ එහෙම ශක්තිමත් ආණ්ඩුවක් මේ ශක්තිමත් ආර්ථිකයක් එක්ක නෙවෙයි අපිට බාර දුන්නේ. මම හිතනවා මේ මොහොත වෙද්දී සෞඛ්‍ය ඇමතිතුමිය රජය ඒ වගේම මේ සම්බන්ධව කටයුතු කරන සියලු දෙනා මම හිතනවා මේ මොහොතේ රටට මේ කොවිඩ් වසංගතය අපේ රටෙන් දුරු කරගන්න ගන්න තියෙන සියලු තීරණ අරගමින් ඉන්නවා. මම හිතනවා ලබන මේ කාල සීමාව තුළ
අපිට අපේ රට තුළ අපිට මේ වසංගතය අවසන් කරගන්නට අනිත් රටවල් මේක අසාර්ථක වෙද්දි දනින් වැටෙද්දි ආර්ථිකය විනාශ වෙද්දි අපේ රටේ ආර්ථිකය යම් තරමක ආරක්ෂා කරගෙන සහන සේවා සපයන ගමන් සියලුම මම හිතනවා ජනතාව පැත්තෙන් හිතන රාජ්‍ය නායකයෙක් විදියට අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම රජය අපි මෙතෙක් කාලයක් ගෙනාපු සියලු සහනාධාර නතර කරේ නැහැ. ඔබතුමන්ලට පෝර සහනාධාරය දෙන්න බැරි වුණා. නමුත් අපි පෝර සහනාධාරය දුන්නා. මේ ආණ්ඩුව පත් කරගත්තේ චාමර ජනතාවගේ ලොකු බලාපොරොත්තු තිබුණා. ජනතාවගේ බලාපොරොත්තු තමයි මේ ආණ්ඩුව ජනාධිපතිවරයා පත් කරගන්නේ. ත්‍රස්තවාදය මේ රටේ යම් තරමකින් ත්‍රස්තවාදයේ හිස ඔසවමින් තිබුණා. අන්තවාදය වෙලා ගනිමින් තිබුණා මේ රට. ඒ වගේම මේ රටේ විදේශකරණයට ගැති වෙමින් තිබුණා. විදේශ රටවල් වලට. ඒ වගේම පෞද්ගලීකරණය කරමින් තිබුණා. හම්බන්තොට වරාය විකිණීමේ සිට මේ රටේ දේපල විකිණීම ආරම්භ කරලා තිබුණා. ඒ වගේම මේ රටේ විවිධ රටට අහිතකර ගිවිසුම් වලට එළඹෙන්න සූදානමින් ඒ සඳහා කෙටුම්පත් හදාගෙන පිඹුරුපත් හදමින් හිටියා. ජනතාවගේ බලාපොරොත්තු වුණේ නතර කරපු සංවර්ධන නැවත ආරම්භ කරලා ඒ නතර කරපු ආර්ථිකය එකතන නතර කරපු ආර්ථිකය නැවත ආරම්භ කරගෙන අපි ඒක ඔසවගෙන නැවත මේ රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක් ජනතාවාදී නායකයා පත් කරගත්තා. ඒ ජනතාවාදී නායකයාට පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා දුන්නා. ඒ බලය ලබා දුන්න ආණ්ඩුව අද අපිට ලැබෙන කොවිඩ් මේ මුළු ලෝක වසංගතයක් විතර අපට ලැබිච්ච කොවිඩ් මර්ධනය කරගන්න ගමන් රටේ ජනතාවට සහන දෙන ගමන් රට සංවර්ධනය කරන ගමනකට අපි අද එළඹිලා තියෙනවා. ඒ නිසා අපිට මේ සියලු දේ සමබරව ගෙනියන්න මධ්‍යකාලීන අයවැයක් අපි ඉදිරිපත් කරා. ඒ අයවැයේ අවශ්‍ය කරන මේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරලා තියෙන්නේ. මම හිතනවා ඒකට මේ මොහොතේ අපි ඒ කොවිඩ් මර්ධනය කරගන්න ගමන් රටේ සංවර්ධනය නතර නොකර සංවර්ධනය සහ ජනතාවට දෙන සහන නතර නොකර අපි ඉස්සරහට ගෙනියන්න අපි විශාල මහන්සියක් මේ රජය ගන්නවා. ජනාධිපතිතුමා මේ රජය ඒ සඳහා කැප වෙනවා. මම හිතනවා අපි මේ විශේෂයෙන්ම අපිට මේ මොහොත වෙද්දී රටේ සංවර්ධනය සහ අනිකුත් සියලු කාරණා මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් අපි බිලි දීලා පැත්තකට වෙලා ඉන්න සූදානම් නැහැ. රටේ මාර්ග හදන එක, රටේ නිවාස හදන එක, ජනතාවට ජලය දෙන එක, ජනතාවගේ අනිකුත් පහසුකම් සපයන එක, මේ රටේ තරුණ පරම්පරාවට රැකියාවල් දෙන එක, උපාධිධාරී තරුණයට රැකියාව දෙන එක, ඊළඟට අධ්‍යාපන සුසුකම් අඩු දරුවන්ට රැකියාව දෙන එක අපි සියල්ල නතර කරන් මේ කොවිඩ් කිය මේ රටේ සියලු කාරණාවලට කොවිඩ් වලට බිලි දීලා බලන් ඉන්න සූදානම් නැහැ. අපි කොවිඩ් වසංගතය අපි නිමා කරගන්නවා. ඒක අපි දුරු කරගන්න කොහොම හරි. අපේ රටේ ජනතාව ඒකට බේරගන්න ඒ රටේ ජනතාව බේරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හදාගෙන යනවා. ඒකට අපි අවශ්‍ය කරන සියලු කටයුතු කරනවා. ඒ ජනතාවට නිරෝධායන වෙන ජනතාවට අපි කොයිතරම් අමාරුකම් තිබුණත් අපි ඒ අයට අපි සහනාධාර අපි දෙනවා. ඉතින් අපි එහෙම කරන ගමන් රටේ සංවර්ධනය අපි නතර කරලා නැහැ. අපි මේ සියල්ලම කරගෙන සමබර රටක් අපි ඉස්සරහ ගෙනියන මහන්සි ගන්නවා. හොඳයි. පළවෙනි වටය අප සම්පූර්ණයෙන් වෙන් කරේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් විපක්ෂීය මතවාදය කුමක්ද ආණ්ඩු පක්ෂීය මතවාදය කුමක්ද කියන කාරණය. ජනතාවට බාර කරනවා මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න. දෙවන වටය මැදිහත් වෙන්න පුළුවන්, ප්‍රශ්න කරන්නට පුළුවන්. ඒ කාල වටය තුලදී මේ නැගුණු කාරණා පිළිබඳවත් වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවත් අප විශේෂයෙන් කතා කරනවා. විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් කරට කර සමගින් එකතු වෙමු. වැඳී සිටින හොඳයි. රෝඩ් බණ්ඩාර මතුණේ දෙවන වටේදී දැන් විශේෂයෙන් මේ පැත්තෙන් මතු කරපු කාරණයක් තිබුණා. ඔබතුමන්ලා පෙර බාර දුන්නු රටත් එක්ක ඔබතුමන්ලා කලින් රජයේ තියෙද්දි බාර දුන්නු රටත් එක්ක ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය ආර්ථිකය මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණා. ආර්ථිකය යහපත් කළමනාකරණය තියෙනවා කියලා කිව්වට අපි දැක්කා රජයේ පැත්තෙනුත් යම් ආකාරයෙන් චෝදනාවක් එල්ල වුණා. ඒ තමයි අර පිච් රේටින් වල යම් ආකාරයෙන් පහළ දෙමීමක් ලංකාව කරලා තිබුණා. ඒ සියලු දේ ඔබතුමන්ලාගේ ශේෂ පත්‍රයටද වැටෙන්නේ මේ රටේ ආර්ථිකයට කරපු දේ. හොඳ අපේ තිස්ස කුට්ටිය ආරච්චි අපේම ගරු මන්තුමා පටන් ගත්තම අපි පරණ දේවල් වලට චෝදනා කරනවා වෙනුවට අපි අලුත් එකට කතා කරමු කියලා. හැබැයි අවසන් කරන්නේ එතුමා නැවත අර පරණ තැනටම ඇවිල්ලා අපිට බාල්දිය තාලු කරලා තමයි මුට්ටිය තාලු කරලා තමයි අපිට නතර වෙන්නේ. ඉතින් ඒක තමයි මේ අපේ රටේ දේශපාලන හුරු වෙච්ච කාරණේ. ඒකට මෙතුමලා අමතක කරන්නේ මේ වසර 4මාරකින් මේ රට සියල්ලම අපි කන පිට හැරෙව්වා කියන තැන තමයි මෙතුමලා මේ පාර්ලිමේන්තුවේ පළු ගහන්නේ තියාගෙන. හැබැයි මෙතුමලාට මතක නැහැ 1994 ඉඳලා අද වෙනකන් ජනාධිපතිවරු බිහි කරලා තියෙන මෙතුමලාගේ පැත්තේ. අපි තැනින් තැන 2002 ඉඳලා අවුරුදු දෙකක් අපි කරා උදුරගත්ත අපේ ආණ්ඩුව අපි වැඩ පිළිවෙල කරගෙන යන්න දුන්නේ නැහැ. එතන උදුරගත්තා. ඊට පස්සේ අවුරුදු 4මාරකට අපි දැන් මෙතන 2015 අපි රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදලා යහපාලනය කියන සංකල්පය ගෙනල්ලා අපි ඒ යහපාලනය කියන මේ රටේ ස්ථාපනය කළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා අපි ඒ කියපු ඉලක්කයට ගියා. හැබැයි ඒ යනකොට ඔබතුමාලට මතක ඇති එක තැනකදී අපි පත් කරගත්තු අපේ ජනතාවගේ ඡන්දයෙන් පත් කරගත්තු ජනාධිපතිතුමත් එක්ක මෙතුමාලා කුමන්ත්‍රණ කළා. එක රැයක මධ්‍යම රාත්‍රියක මේ වගේ ආයතන වලට පැනලා
මේ අපේ අවුරුදු 5කට බලය දීපු ආණ්ඩුව උදුර ගන්නවා. ඒ වගේ කුමන්ත්‍රණ කළා ඊට පස්සේ පාසුක පැහැරයක් එතුමා ඊට පස්සේ අපේ රටේ සියලුම ආරක්ෂාව බාර ගන්නවා. ඒ ඇස්සේ අපේ පාසුක පැහැරයක් ඇවිල්ලා අපේ රටේ දැවත ප්‍රශ්නයක් ඇවිල්ලා අපි විවිධ කාරණාත් එක්ක අපිට ආණ්ඩු බාර දෙන්න. අපි නැත්තම් මෙතුමාලාට මේ බාර දෙන්න හිටපු ආණ්ඩුවක් නෙමෙයි. අපි මේක සැලසුම් සහගත 2025 වෙනකොට මේ රටේ සියලුම ණයබර අයින් කරලා මේ රට සංවර්ධනය කරා ගෙනියන්න අපි ඒ වෙනුවෙන් බදු ආදායම් වැඩි කරගන්න ඔව් ප්‍රශ්න අහන්න පුළුවන්. සමාවෙන්න මේ ජනතාව ඔබතුමන්ලා බාර දෙන්න නෙවෙයි කියන එක ඔබතුමන්ලගේ කාරණයක්. නමුත් ජනතාව මේ රටේ තීරණය කරලා තිබුණා. ඒක තමයි ජනතාව ඒ තීරණය ගත්ත කාරණේ මම ඔබතුමාට කිව්වනේ. ජනතාව ඒ තීරණයට තල්ලු උනේ. මෙතන ප්‍රශ්නෙට බලන්න. ප්‍රශ්නය ඔබතුමාගෙන් මම අහන්නේ දැන් ඇත්තටම මේ කොවිඩ් අපිට ආපදාවක්. දැන් ඔබතුමාලා මුලදිම කොවිඩ් ගැන කතා කරද්දී මේ ආපදාවට මුහුණ දෙන්න ආකාරය කතා කරේ. ඔබතුමන්ලට මතක නෑ ඔබතුමන්ලා ආපදාවක් වෙච්ච වෙලාවේ අපි කෙටියෙන් ප්‍රශ්න අහමු. ඔබතුමන්ලා ඒකට මුහුණ දුන්නේ කොහොමද කියලා. අඩුතරමේ මීතොට මුල්ල කුණු කන්ද කඩාගෙන වැටුණන් පස්සේ මිනිස්සුන්ගේ යට වෙච්ච මිනිහ ටික හොයලා දෙන්න බැරි වුණා ආ ආණ්ඩුවට. සාමසර කන්දේ එක පවුල් 70ක ප්‍රශ්න විසඳන්න ඔබතුමන්ලා අවුරුදු ගාණක් ගත කරා. ඒ විතරක් නෙවෙයි ශාලාව කඳවුර පිපිරිලා. ඒ ශාලාව කඳවුරේ ග්‍රාම සේවා වසම් දෙකකට හානි වෙච්ච ගෙවල් ටික හදලා දෙන්න ඔබතුමන්ලා කොච්චර කල් ගත කරාද? පැහැදිලි. අද ඔබතුමාලා දැන් ඔය අසමත් වීම ගැන කතා කරනවා. මීතුවට මොල්ලේ යට ගිහිල්ලා ඒකට අපි දෙවන්ත උත්සාහයක් දැරුවා. නමුත් කට්ටියම ඊට පස්සේ වෙනකොට කාලය ගත වෙනකොට ඒ බොඩිස් ටික අරගන්නට වැඩිය එහෙම මේක හොඳයි කියන තැනට ඒතර අසාලාව අපිට මේ ස්වභාවික විපස්සන ගණනාවකට අපි මුහුණ දෙනවා. අපේ රටේ දෙවන්ත ප්‍රශ්නයක් බවට පත් වුණේ අපේ ආර්ථිකයට දෙවන්ත පහරක් එල්ල වුණේ අපි දෙපොන ජීවත් වෙන පළාත. මේ පළාතෙන් තමයි අපේ රටට ආහාර සැපෙව්වේ. එහෙට විශාල නියෝගයකට මුහුණ දෙනවා. ඔබතුමා කියපු කාරණාවට අමතරව ඒකත් වුණා. ඒ හරහා ඒ පැත්තේ නිෂ්පාදනය නැතුව ඒ ගොවියා පව නඩත්තු කරන්න සිද්ධ වුණා. අපි ගත්ත ඒ අවුරුදු 5 කාලෙසිම විවිධ කාරණා ටික. ඒ අතරේ ඔබතුමාලා විශ්වාස භංග දානවා. ඒ අතරේ අපේ මේ රට මේක ආණ්ඩුව රැ හොරකම් කරගන්නවා. ඒ වගේ ආරක්ෂාව බාරව ඉඳලා අපිට මේ වගේ ප්‍රශ්න වුණා. ඒ නිසා අපි අසමත් වීම අතරේ අපි මොනතරම් දේ අපි සහන කොච්චර දැන් ඔබතුමාලා කියනවා සහනාධාර අපි දුන්නා සහනාධාර පවත්වාගෙන යනවා කියලා. ඔබතුමාලා මොනවද අපි දීපු සහනාධාර ටික අද වෙනකොට පවත්වාගෙන ගින් දෙනවද කියන්නකෝ. අද අපි ගර්භණීය මාතාවන්ට දීපු 20000 ඔබතුමාලා දෙනවද? වහුගඩු රෝගීන්ට අපි වැඩි කරලා දුන්නා රුපියල් 2500 දීපිච්ච එක අපි 5000 දක්වා වැඩි කරලා දුන්නා. වැඩිහිටියන්ට දීපු දීමනාව අපි වැඩි කරලා දුන්නා. සමෘද්ධි සොච්චන් ඔබතුමාලා දීපු සොච්චන් සමෘද්ධිය අපි 300කින් වැඩි කරලා අපි මේ අවස්ථාව ලබා දුන්නා. අද ඔබතුමාලා ඒක පවත්වාගෙන අපි අපේ පාසල් දරුවන්ට අපි රක්ෂණයක් අපි ලබා දුන්නා. අද ඒක ඔක්කොම ඔබතුමාලා නතර කළා. සහනාධාර කියන දේ නතර කළා. ඒ තියලා ඔබතුමාලා අපි බාර දුන්න ආර්ථිකය ඔබතුමාලට මතක නැහැ 2005 රට බාර දෙද්දී 2005 නෙවෙයි අපිට 14 අවසන් 2014 අපි ඔබතුමාලා රට බාර ගනිද්දී මේ රටේ ආර්ථික වර්ධන වේගය ඔබතුමාට මතක නැහැ. ඔබතුමාට හොඳට මතකයි ආර්ථික වර්ධන වේගය මතකයි. එතකොට ඔබතුමාලා ගත්තු අර ග්‍රේස් පීරියඩ් එක අවසන් වෙලා ඔබතුමාලා කරපු මහා දැවැන්ත සංවර්ධන තිබ්බනේ මේ රටේ. අද වෙනකොට අපි විශාල විදියට ප්‍රතිලාභ ලබන නෙළුම් කුළුණ නෙළුම් පොකුණ වගේ ව්‍යාපෘති වලට ගෙනාපු ග්‍රේස් කාලේ ඉවර වෙලා අතුගන්න කාරණේ පැහැදිලි. අර අන්තිමේදී ඇෆ්ගනිස්තානයටත් වඩා පහළ ආර්ථික වර්ධන වේගයක් සහිතව ආර්ථිකය බාර දුන්නා කියන දෙකයි අපිට බාර නෑ තුනෙන් දස ඒක තමයි එතෙන්ට යන්න කාරණේ වුණේ මොකද්ද කියන්නේ ඔබතුමාලා දෙවන්තු සංවර්ධන ගෙනාවා මේ රටේ. නෙළුම් කුළුණ වගේ අද අපි නෝට විශාල ආදායමක් ලබනවා. නෙළුම් පොකුණ වගේ දේවල් ගෙනාවා. අපේ හම්බන්තොට වරාය ඇති කරා. එතකොට මේ සූර්ය ක්‍රීඩාංගණය ඇති කරා. අපිට ගුවන් තොටුපළ ඇති කරා. ඒ වගේ දෙවන්තු සංවර්ධන වෙනුවෙන් ඔබතුමාලා ගෙනාපු වල ග්‍රේස් පීරියඩ් එක අවසන් වෙලා ඒ ණය වාරික ටික ගෙවන්න උනේ අපිට. ඔබතුමාලා ගෙනාව ගත්තුවා කියලා අපි පැහැර හැරියේ නැහැ. අපි ඒවත් ගෙවන ගමන් තමයි මේ දෙවන්තු සහනාධාර ප්‍රමාණය කන්දරාවක් දුන්නේ. ඒ නිසා මේ ඔබතුමාලා මට මේක අවසන් කරන්න දෙන්න ඔබතුමාලා මම කියන්නේ ඒක තමයි. ඔබතුමාලා දැන් අද කරන රැකියාව දෙනවා. අපි කැමති ඔබතුමාලා රැකියාව දෙනවා. අපි මේ රටේ ජනතාව සියලු දෙනා විරකියාවෙන් පෙළෙන එක වළක්වන්න ඔබතුමාලා මොන ගන්න උත්සාහ උපාධිධාරියට රැකියාව දුන්නා. අපි සතුටු වෙනවා. ඒ වගේම ඔබතුමාලා කියන උපාධිය නෝද අපි සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච දරුවන්ට රැකියාව දෙනවා. ඇයි ඔබතුමාලා එක කෙනෙක්ගේ බත් පාර්සලයට ඔබතුමාලා බත් වේලක් හදලා දෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔබතුමාලා අමතක කරනවා අපේ රජ වෙලාවේ අවසාන මොහොතේ 5-6 පාරක් කොළඹට ගෙනල්ලා ඉන්ටර්වයුව කරලා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පව දරුවෝ ඇවිල්ලා පැය ගණන් මේකේ läගලා දවස් ගණන් වෙල්ලා ගිහලා ව්‍යාපෘති සහකාර තනතුරක් පත්වීම් ටිකක් දුන්නා. දවස් කීපයක් රැකියාව කරලා ඔබතුමාලා ඇවිල්ලා අහෝසි කරලා දැම්මා. ඇයි ඔබතුමාලා හිතන්නේ නැත්තේ ඔබතුමාලගේ පක්ෂේ ක්‍රියාකාරීන් විතරද මේ රටේ පුරවැසියෝ? ඇයි මේ 5000ක් 6000ක් විතර විදිහට ඔබතුමාලා මේ ලක්ෂ ගණන් වල රැකියාව දෙන්න කතා කරනකොට ඇයි ඒ පිරිසට ඒ රැකියාව ටික දෙන්න යන්නේ? ඒක ඔබතුමා කියන දේශපාලන කෝණයෙන් මෙතුම බලන්න එතන කිසිම දේශපාලනයක් නැහැ. අපි මම Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle.
ජනප්‍රතිරෝධභාවය කොයිතරම්ද කියලා කියනවා සමෘද්ධි බැංකුවට පත්වීම් දෙකක් දුන්නා. සමෘද්ධි ප්‍රතිලාභී ජනතාවගේ ඉතුරු මුදල් වලින් බැටුප් ගෙවන්න පත්වීම් දෙකක් දුන්නා. අපි හරි අපිට එනකොට අපිට හොඳ ආර්ථිකයක් තිබුණා අපි වෙන කොතන හරි තැනකින් අපිට අවුරුදු 26ක විතර අහේනියක අපේ පාක්ෂිකයක් පෙළනවා. ඔබතුමාලා සම්පූර්ණ දේශපාලනීකරණ අදත් මේ කරන්නේ ඒක. ඉදත් කරේ ඒ හින්දා එහෙම හින්දා ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. එහෙනම් අපි රැකියාව දෙන්න මේකේ යම් කිසි තැන් රැකියාව උත්පාදනය කරන අපි රැකියාව 10 ලක්ෂයක් හදන්න ආවේ. ඒ නිසා රැකියාවක් ගොඩ ගන්න පුළුවන් තැන් අපි හෙව්වා. ඒ හරහා තමයි ඒ හරහා සමෘද්ධිය හරහා හරි අපි රැකියාව ටිකක් දුන්නේ. ඒ නිසා ඔබතුමාලා එක බතකට එක තැනකට බත් පිනානක් බෙදලා දෙන ගම තව බත් පතකට වැලි දානවා. ඒ නිසා එහෙම කාරණා කරන්නේ අනිත් පැත්තෙන් අපි ගෙනාව අපේ අවසාන කාලේ අපේ ප්‍රාදේශීය කරවල ගෙනලා ගොඩ ගැහුවා අපේ තෝරාගත්තු ඒවා මුදල් අමාත්‍යාංශයෙන් පවා එන්නේ ඒ පුද්ගලයාටම නම් ගත වෙලා තමයි ආවේ ඒ ආධාරය. අද මෙතුමලා මහ ලොකුවට මෙතුමලාගේ ආපහු නැවත සංශෝධන කරලා අපේ අර බලාපොරොත්තුෙන් හිටපු ගෙවල් වල දැන් වහලේ ගහලා ප්‍රේම් ටික ගහලා සීට් ටික ලැබෙනකම් බලන් හිටපු ඒ අයගේ ඒ බලාපොරොත්තු එහෙම් පිටින් විඳවලා දාලා පැත්තකට දාලා මෙතුමලාගේ දේශපාලන වෙනුවෙන් කඩේ ගියපු ඒ පිරිසකට දැන් ඒක දෙන්න මේ වෙනකොට බෙදාගෙන යනවා. ඉතින් මොනතරම් අසාධාරණ කාරණාද කියන්නේ මේ මෙතුමලා කතා කරන්නේ සර්වසාධාරණ යහපාලනය ගැන සංකල්ප ගැන කතා කරන්නේ. හැබැයි යහපාලනය ඔබතුමාලා සම්පූර්ණම කන පිට හරවලා දෙනකොට කටයුතු කරනවා. තෝරන්නේ කමිටුවකින්. ඒ කමිටුවට කවුද බලපෑම් කරන්නේ? ඒ කමිටුවේ දිස්ත්‍රික්කතුමා අපි දිස්ත්‍රික් ඒකම අපේ මේ සංවිධානිකරණ කමිටුවේ කිව්වේ ඒව නමටම ඇවිල්ලා තියෙන. ඒවට මේව කරන්නේ. හැබැයි ඔබතුමාලා නැවත ඒවට බලපෑම් කරලා ඒ විදිහට දැන් හදලා තියෙනවා. දැන් අර කට්ටිය ඒ බලාපොරොත්තු සිහිනයක් බවට පත්ලා හූල්ල ඉන්නවා. ඒ මේ රටේ ජනතාව. ඒ ඇත් දැන් කිසි මේ බලාපොරොත්තු එකද හැබැයි ඔබතුමාලා ඒකෙන් දේශපාලනය කරන්න හදන දැන් ඔබතුමාලා දේවල් කියනවා නෙමෙයි. අපි ගෙනාපු දේවල් වලින් ඒක නිවාස සකස් කිරීම සම්බන්ධව ඔබතුමාට ඇත්තටම මේ සාකච්ඡාව තුළ ඔබතුමා මම ප්‍රකාශ කරොත් එහෙම ඔබතුමා කියාවි මම මේක ඇත්තටම මඩ ගහනවා කියලා. නිවාස ඇත්තටම නිවාස පහුගිය රජය ඔබතුමාලගේ රජය තුළ නිවාසවලට වියදම් කර මුදලට වැඩිය මුදලක් වියදම් කරා ප්‍රචාරයට. ඒ ප්‍රචාරයට වියදම් කර මුදල නෑ. ඒක පැහැදිලිව මාත්‍යාංශ පැහැදිලිව ඔබතුමා ප්‍රශ්න පැහැදිලිව මේවා තුල නිවාස 7200යි. නිවාස 7200 නෙමෙයි ගම්මාන කීයක් අදලා දෙනවද? නිවාස හදපුවා එහෙම වෙනම. සිමෙන්ති ආධාර දුන්නා අපි නිවාස ආධාර නිවාස වෙනම. නිවාස ගණනාවක් ඔබතුමාලා කියනවට වැඩිය ලක්ෂ 3ක ණයක් දීලා ඔබතුමාලා විමල් විරවන්ත අපි ප්‍රශ්නකට විතරක් කියමු. ඔබතුමාලා හැම එකටම කියන්නේ නිවාස අධිකාරියද නිවාස අධිකාරියක් තියනවද කියලා මම දන්නේ නැහැ. අපි මේ සජිත් මාත්‍යාට දැන් ලක්ෂ 6 ගානේ ආධාරයක් දෙන නිවාස අපි ප්‍රශ්නයක් හැමදේම කියන්නේ අපි වික්ක ඔබතුමාලා හැමදේම වික්ක කියලා. ඔබතුමාට කියන්න පුළුවන් එකක් අපි විකුණපු දෙයක් කියන්න පුළුවන්ද? එක ආයතනයක් කියන්න ඔබතුමාලා විකුණපු මම හම්බන්තොට වරාය විකුණන වෙලාවේ හම්බන්තොට වරාය වික්කද බදු දුන්නද? හම්බන්තොට වරාය වික්කද බදු දුන්නද? දවස් විකුණපු අපි කියන්නේ මම බන්ධනාගාරක අපි කියන්නේ ඔබතුමාලා ගෝල් පේස් එක ඉස්සරහ මේක නැත්නම් කාරණයක් හදුනේ මතුවෙන්නේ නැහැ. පොදු දේපල යටතේ පවරපු නඩුව තාම විභාග වෙනවා අපිට. නෑ අපි 49 දෙනෙක් විකුණපුවා කියන්නේ ඔබතුමා කියන්නේ විකුණපු එකක් කියන්නකෝ. අපේ නෑ ඒ හම්බන්තොට වරාය විකුණලා නැහැ බදු දීලා. ඔබතුමා වෙන එකක් කියන්නේ ඒ බදු දීම ඇති අවුරුදු 99කට කියන්න ඔබතුමාලා විකුණපුවා අපි කියන්න. හරිද? විකුණපු ලයිස්තුව ඔබතුමාලගේ නායකයා විකුණපු ඔබතුමාලගේ නායකයා විකුණපු ලයිස්තුව කියන්න එකක් කියන්න. ඒක තමයි ඔබතුමාලා විකුණා කියන එක ලයිස්ට් එකක් කියන්නකෝ. අපි කියන්න. ඔබතුමාලා මේ අපේ රටේ ප්‍රධාන ඉඩම හමුදා මූලස්ථානයේ වික්ක සින්නක් කර. ඊට පස්සේ හවුද පෝට් සිටි අක්කර 50ක් සින්නක් කර දුන්නා. මේ ආපු ටිකටත් එතනම තිබිච්ච අනිත් බාලදක්ෂ මාවතේ අක්කර 3මාර ඒකත් සින්නක් කර වික්කා. හරිද? සෝමාවතී අක්කර 5000ක් ඩෝල් සමාගමට දෙනවා. මේ ආයතන ඔබතුමාලා තමයි විකුණලා අපි කිසිම තැනක විකුණලා නැහැ. ඔබතුමාලා කටට ලේසියට කියන ඔබතුමාලා විකුණලා මේ හැබැයි අපි එකක්වත් විකුණලා නැහැ. විකුණපු දැන් නැගිනිර ජැටියට මොකද්ද කරන්න දණ්ඩ යන්නේ? ඈ ඔය ඔක්කොම ඔබතුමාලා මේ රටට ජනතාවට 69 ලක්ෂය රවට්ටගෙන හැමදාම ඔබතුමාලා මේ දේශපාලන ගේම් එකක් ගන්නවා. මේ බොරුව මේ අපිට මාධ්‍ය ආවරණ නැති වෙනකොට ඔබතුමාලා කියන බොරුව මේ රටේ ඇත්ත බවට පිළිගන්න කියලා මිනිස්සුන්ට බලපෑම් කරනවා මිසක් යථාර්ථයක නෙමෙයි ඇත්ත ඕක නෙමෙයි. ඒ නිසා නැගිනිර ජැටිය සම්බන්ධ ප්‍රශ්න ඔබතුමා මතු කරපු නිසා සාගල් රත්නායක එවකට ඔබතුමාලා අමාත්‍යවරයා නෙමෙයි ඉන්දියාවත් එක්ක ගිවිසුමට යන්නේ. මෙහෙමනේ ගිවිසුම් ගහලා තිබුණා හො විකුණලා තිබුණ නැහනේ. මෙතුමාලා ආවේ නැවුම් දෙයක් ඇති කරන්නනේ. එතකොට ඒක වැරදි නම් ඇයි එදා ඒකට මෙත් කට්ටියකට මූලිකත්වය දීගෙන කටයුතු කරන්නේ? ඒක වෙනුවෙන් දැන් කී දෙනෙක් කියනවාද කියන්නේ අපේ රටේ මොකද්ද මේ කරන්න හදන අනිත් තියෙන ප්‍රශ්නේ තියෙන අපිට. ලෝකයේ ආරක්ෂාව සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන් මේ වෙනකොට අපේ රටට එනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? ඇයි මොකද්ද අපේ රට මේ ලොකු දැවැන්ත යුද්ධයකට ගෙනියන්නද මේ කට්ටිය හදන්නේ? ඇයි මේ ඇයි අපේ රට රාවට ගමන් ආර්ථිකය සම්බන්ධ අපි මේ ලොකු ආර්ථික පරිහානියට පත් වෙලා ඉන්නවා. අපිට ආර්ථික වශයෙන් උදව් කරන්න කට්ටිය එනවනම් අන්න අපිට පිළිගන්න පුළුවන් මොකක් හරි මේ කට්ටියනේ අපිට උදව්වකට කියලා. හැබැයි එන්නේ ආරක්ෂාව බාර නිලධාරීන් මේ ලෝකේ
දෙවන්ත ලොකු රටවල ආරක්ෂා බාල නිලධාරියෝ අපේ රටට එනවා. හැබැයි අපේ රට මේ යුද්ධයකට අදගෙන යන්නද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා මම කාලේ තියෙනවා නේද? අවසන් කාලේ අවසානයි. කාලේ සමන්තුවෙන්. ඒ නිසා මෙතුමා මතු කරපු තව කාරණා කීපයක් තියෙනවා මට අපි ඊළඟ වටේට ගමු. හොඳයි. බොහොම ස්තුතියි. 30කට සමන්තුන ඔබතුමාට අවස්ථාව. මං නැවතත් අර මුලටම යනවා චාමර මං අර පළවෙනි වටේදී අවසන් කරේ මේ අපිට බාර දුන්න රට පිළිබඳ මම නැවතත් කියන්නේ ඔය සිද්ධිදාමේ ඔය විකුණපුවා හොරා කාපුවා වරායෙන් ගහපු එක ගුවන්තොටු පොලෙන් ගහපු එක පෝට් සිටිය පිළිබඳව මේ සියලුම සැංග්‍රිල්ලා එක පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ රත්තරන් අස්වැය පිළිබඳව මේ සියල්ලම කියලා තමයි රත්තරන් අස්වැය ගැන කිව්වේ කවුද? රත්තරන් සියල්ල කියලා තමයි ඔබතුමාලා තියාගෙන ඉන්නේ තුමා නෙමෙයිද? මමත් එතකොට හිටියේ එක්සත් ජාතික පක්ෂ කඳවුරනේ මන්ත්‍රීතුමා මම ඒ නිසා ඒ ගැන මං කිව්වේ මං කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ල කියලා මම නැවත මතක් කරන්නේ ඒ ආණ්ඩුව පෙරළුවානේ. එතකොට ඒ ආණ්ඩුව පෙරලලා යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඒකෙත් තිබිච්ච අඩුපාඩු නිසා තමයි අපිට මේ රට දුන්නේ. තවම අවුරුද්දයි චාමර අපිට මේ රට දීලා. තවම අවුරුද්දයි. මේ නැවතත් මම කොරෝනා ඔබතුමා කියන්නේ අපි අවුරුදු 5කට දීපේ අවුරුදු 2කින් උදුර ගත්තාම එතකොට අපි හිතන සාර්ථකද? දැන් ඔබතුමාලා තාම අවුරුද්දයි කියනවා. තාම ලදරු අවදි ඔබතුමාලා ඉන්නේ කියනවා. හැබැයි අපි 2002 අපි ගත්තා අවුරුදු 4ක් ගියාට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වැඩ කරන්න බෑ කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරාධනා කරේ. ඒ නිසා තමයි දින 52 ආණ්ඩුව ගියේ. නැතුම අපි බලෙන් ගන්න කීප එකක් නෙමෙයි. ඒ නිසා මම බාධා කරේ නෑ ඔබතුමාට විශේෂයෙන් මතක් කරනවා. මේ කොරෝනා වෙලාවේ මේ කොරෝනා සම්බන්ධව PCR පරීක්ෂණ සඳහා මිලියන 70000ක් මේ ආණ්ඩුව මේ වෙනකොට වෙන් කරලා තියෙන වෙලාවේ. ඊළඟට සහන ආධාර රුපියල් 5000 දෙන්න එක්සත් ජාතික පක්ෂේවත් එවකට හිටපු ඊළඟට සමගි බලවේගයවත් අපි රුපියල් 5000 දෙන්න යෝජනා කරේ නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමා මේ ගැන කල්පනා කළා රුපියල් 5000ක් ලබා දෙන්න. ඔබතුමාට බාධා කරනව නෙමෙයි. ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වටේදී. අපේ විපක්ෂ 나යකතුමා 10000ක් දෙන්න කියලා යෝජනා කරා. 10000ක් නෙමෙයි ගිය පාර්ලිමේන්තුවේ මට මතකයි 30000ක්. නෑ 20000ක්. මන්ත්‍රීතුමා කැමති නැහැ එතනට යන්න. ඇත්තට මෙහෙම දෙන්න පුළුවන් විදිහට අපිට දුන්නා නම් 20000 නෙමෙයි අපිත් කැමති මේකේ 50000 කර දෙන්න ජාමර. මම එකක් මේ අදිනෝනේ ආපස්සට ඒ නිසා මම කියනවා. අවුරුදු 30ක යුද්ධයක් නවත්තපු නායකයෙක් එක මේ රට පිගෙන යන්න. අපිට ඕනද මේ කොරෝනා ව්‍යාප්ත කරගෙන ජනතාව ආපස්සට ඇදලා දාලා මේ රාජ්‍ය ආරක්ෂක නිලධාරීවරු පිටරට ඉන්න අය මේකට ලේකම්වරු ආවට පස්සේ මේ රට කෑලි වලට කඩන්න යුද්ධ වෙලාවේ යුද්ධ කරලා ඉවර වෙලා ද්‍රවිඩ ජනතාවගෙන් ද්‍රවිඩ ජනතාවත් ආරක්ෂා කරන සිංහල ජනතාවත් ආරක්ෂා කරන LTT කින් රට මුදවගත්ත නායකයා ඉන්න ආණ්ඩුවක් අපි. ඒ ආණ්ඩුවෙන් කවදාවත් හිතන්න එපා රටේ ජනතාව අස්ථාවරයි කියලා. ඒ නිසා මේ සහන දෙන ගමන් මේ කොවිඩ් රැල්ල නවත්තන ගමන් විශේෂයෙන් මතක් කරන්න ඕන චාමර අපි මේ රටේ ආර්ථිකය නතර කළා නැහැ. මේ අයවැය අරගෙන බලන්න මෙහෙම අයවැයක් දෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අපේ රට තියෙන්නේ. මේ යම් මට්ටමක සහන ආධාර දෙන ගමන් මේ අයවැය තුල අපි හදලා තියෙනවා යාචක මානසිකත්වයේ පැත්තකට දාලා සැමට ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් තමයි මේ අයවැය හරහා අපි හදලා තියෙන. දැන් මේ අපිට අවශ්‍යයි මේ රටේ කොවිඩ් කියන්නේ මේක තව දැන් ලෝකීය තත්ත්වය අරගෙන බැලුවම 2000 අද මම දැක්කා ඇමතුමිය ප්‍රකාශ කරනවා 2021 වර්ෂය කියන්නේ මේ කොවිඩ් මැඩපවත්වන වර්ෂය බවට පත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ලෝකයේ මේ තත්ත්වයට මුහුණ දීලා තියෙන නිසා. ඒක ඉවර වෙනකොටත් අපි රට ඉස්සරහට යන්න ඕන. අපිට අවුරුදු 5කට 69 ලක්ෂයක් ජනතාව 3/2 බලය දුන්නේ අපිට මේ රටේ අපේ නායකයෝ ගැන විශ්වාස කළා. ඒ නිසා එහෙම කරපු ඇමතිතුමියගේ COVID-19 ඇමතිතුමියකින් ගලවනවද මේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් පත් කරන්න? ඒ රාජ්‍ය අමාත්‍ය ධූරයක් පත් කරලා නැව තව ටිකක් මේක ශක්තිමත් කිරීම. අපේ ආණ්ඩුවේ අමාත්‍ය ධූරය තියෙනවා රාජ්‍ය අමාත්‍ය ධූරය තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙනවා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ධූරය හැදුවේ. දැන් ආපහු විද්‍යාත්මක ක්‍රමෙ පෙළෙලා දැන් ඒක ගැන ගලවන්නේ. දැන් ඔබතුමාලා විද්‍යාත්මක විදියට අපි මේක කැබිනට් එක හැදුවා කිව්වා. දැන් ඒක පෙළෙලා. විද්‍යාත්මක කියන්නේ වෛද්‍යවරයාටම සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන්නේ ක්‍රීඩකයාටම ක්‍රීඩා අමාත්‍යාංශය දෙන්නේ මේ ඉතිහාස කතාවේ අපි කියන්නේ දැන් මොනවා හැකියාවක් තියෙන නිසා ඒක දෙලට දීලා තියෙනවා. ඒ නිසා මම නැවත දැනට එනවා මේ අයවැය තුල අපි නිෂ්පාදන වැඩසටහන විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ගත්තට පස්සේ චාමර අපේ රටේ කෘෂිකර්මයේදී භෝග 16ක් ගේන්න පහුගිය කාලේ රුපියල් මිලියන 1,80,85,000ක් වියදම් කරලා තියෙනවා. කෝටි වලින් ගත්තොත් 14500ක්, අලවලට මිලියන 21300ක්, ලොකු ලුණු වලට මිලියන 46000ක්, මිරිස් වලට මිලියන 47000ක්, බඩිරුංග වලට මිලියන 17000ක්. මේ විදිහට මේ වගේ භෝග 16ක් සඳහා මේ රටට ගෙන්නවන්න මුදල් වියදම් කරනවා. ඒ කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය පහළට වෙරලා තියෙනවා. මම මතක විතර බාධා කරලා තමයි වෙන්නේ. පොඩ්ඩක් ප්‍රශ්න. දැන් ඔය බඩ් ටික ගෙනලා තියෙන මේ පහුගිය අවුරුදු 4මාරේ විතරමද? පහුගිය 4මාරේ විතර දෝ විදිහට අපේ රටට බඩු ගෙනලා තියෙන ඔය කියන බඩු ටික. දැන් රෝහණ මන්ත්‍රීතුමා මම දැන් කියාගෙන ආවා. නෑ ඒක ඔබතුමාට අපි මෙච්චර මුදල ගෙනිච්ච කියලා කියනවා. අදටත් කියන්නේ නැද්ද? දැන් මම අද දඹුල්ල හරහා එනකොට
ලතුළු බොම්බයි ලූණු ඇවිල්ලා මේ ලෝඩ් පිටින් ඇවිල්ලා කන්ටේනර් පිටින් තියෙනවා මේ දඹුල්ලේ පොලිමේට. මම මේ දැන් ඒකට එන ව්‍යාපෘතිය කියන හදාගෙන එන. හදාගෙන එන ව්‍යාපෘතිය. දැන් අපේ මේ භෝග සඳහා ප්‍රධානම දේ තමයි බීජ නිෂ්පාදනය. බීජ නිෂ්පාදනය කිරීම සඳහා මේ අයවැයෙන් විශාල මුදලක් වෙන් කරලා බීජ නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන අලුතෙන් හදලා අලුතෙන් බීජ නිෂ්පාදනය හරහා මෙරටේ කෘෂි ක්ෂේත්‍රය ඉස්සරහට ගෙන වැඩපිළිවෙල හදලා තියෙනවා. ඊළඟට විශේෂයෙන් මතක් කරන්න වී නිෂ්පාදනය. අපේ රටට අවශ්‍යයි සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 24ක් එක වර්ෂයකදී. ඒ කියන්නේ වී වශයෙන් ගත්තොත් ලක්ෂ 40ක් අවශ්‍යයි. මේ මහ කන්නේදී ලක්ෂ 30ක් වී අස්වැන්න ලැබිලා තිනවා. යල කන්නේ ලක්ෂ 18ක් ලක්ෂ 48ක්. සහල් වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 31ක්. මේ වෙනකොට අපි වී ගබඩා කරලා තියෙනවා. ඒකෙන් ලක්ෂ 7ක් වැඩිපුර අපි වී නිෂ්පාදනය කරලා තියෙනවා. ඒතකොට මේ විදිහට ගියාම සහල් පිළිබඳ හිගයක් ගැන අපි කතා කරන්නේ නැහැ. වී නිෂ්පාදනය ඉති වෙන්නේ අපේ 2019 අවුරුදු වසර තුල තමයි ලංකා ඉතිහාසයේ වැඩිම වී නිෂ්පාදනය. හැබැයි ඇයි ඔබට මතක නැහැ 2015 වී ටික ගෙනියලා ගබඩා ගමන් මම ඉතිහාසෙට යන්නේ නැහැ. මගේ ටික කියන්න දෙන්න. මම එතනට යන්නේ නැහැ. ඇයි මතක නැද්ද මත්තල මේ වී ගබඩා කරපු ඉතිහාසය. ඒ තරම් වී ගොඩක් අපි කියලා දුන්නා. එතකොට නිෂ්පාදනයක් ඇතුව අපි බාර දුන්නේ. සහල් විදිහකින් තොරව අද හාල් කරලා දෙන්න බෑ හාල් ලිගයක්. මේ රට ඉස්සරහට යනවා. ඒ වගේ මතක් කරන්න මේ කෘෂි නිෂ්පාදන සහ කෘෂි ආර්ථික ඉස්සරහට යන ගමන් විපක්ෂය හැම වෙලාවෙම අපිට චෝදනා කරන දෙයක් තමයි ඇයි මේ බදු අඩු කරේ. බදු අඩු කිරීම පිළිබඳව අපිට කතා කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන ජාමර බදු වලින් මිරිකවල ව්‍යාපාරිකයා තද කරලා පටි තද කරලා බැඳලා තියුවම ව්‍යාපාරිකයාට නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අමාරුයි. ඒ නිසා අපි අදහස් කරනවා ඊතුරු අවුරුදු 5 ඇතුළත ප්‍රගතියක් ගැනීම සඳහා බදු අඩු කරලා 104ක් වැනි පොලියට අඩු පොලියට ණය ප්‍රමාණය ලබා දීලා නිෂ්පාදන කර්මාන්ත ඉස්සරහට දියුණු කිරීමේ වැඩපිළිවෙලක් අපේ ආණ්ඩුව හරහා අපි අයවැය කොතනද ඒක තියෙන්නේ? කොහෙද? අයවැය කොතනින්ද ඒක? අයවැය මේ අයවැය කතාව ඔබතුමා කියවුණා. දැන් කොතනද කොයි ව්‍යාපාරිකයට දීලා තියෙන්නේ? 104ට ණය ලබා දීම පිළිබඳව මේ අයවැය පොත අරගෙන කියවන්න. මේ පොත අරගෙන කියවන්න. පෙන්නන්නකො ගන්න ඒ කැලල. එතකොට ඒ කොටස ගන්න. ඒකේ පළවෙනි පිටුවේ 104ට ණය ලබා දී මේ වෙනකොට විශාල ප්‍රමාණයකට 104ට ණය ලබා දීමේ වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කාටද දීලා තියෙන්නේ? මම 67000කට 67000 මම මේ පොතේ පෙන්නන ඔබට ඊළඟ 67000 ව්‍යාපාරිකයෝගේ දේපල ටික වෙන්දේසි දෙනවා. 67000කට දීලා තියෙන මේ සහනකෝ නෑ කියන්න බෑ. ව්‍යාපාර හරහා ඊළඟට ලදරු හා ගැබිනි පෝෂණ වර්ධනය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය 150කින් වැඩි කිරීම සඳහා මිලියන 1500ක් මේ හරහා විශේෂයෙන් මෙතුමනක ප්‍රශ්නයක් තිබුණා. ගර්භණී මාතාවන්ට වකුගඩු රෝගීන්ට වැඩිහිටි තිබුණා මම ආකාරයක කප්පාදුවක් වෙලා තියෙනවා. මං වගකීමෙන් කියන රුපියලක් කප්පාදු කරේ නෑ. දැන් වගකීමෙන් ගර්භණී මාතාවන්ට 20000 දෙනවද? ගර්භණී මාතාවන්ට 20000 ගර්භණී මාතාවන්ට 20000 දෙනවා. කවද්ද කොතන දුන්නේ? ඔබතුමා දුන්නේ නැති තැන මට කියන්න. එක තැන කොහෙද දුන්නේ? දුන්නේ නැති තැන මට කියන්න. ඔබතුමා කියන්නේ එක තැනක් දීපු තැන. අපේ පළා එක අපේ පැත්තේ සමස්ත රටේ 20000 දෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරලා තියෙනවා. එක මොච්ච එකවත් 20000 දීමුණාව දෙන්නේ නැහැ. බඩු මල්ල දෙන්නේ නැහැ. පෞගිය කාලේ කරගෙන යන්න එපා. ජනතාව මුලා කරන්න ජනතාව දන්නවා. අපි ඒක කොහොමද පැහැදිලි කරගෙන යනවා. ඊළඟට ත්‍රිපෝෂ නිෂ්පාදනය මිලියන 1500ක්. ඒ කියන්නේ ඒ සඳහා ආශ්‍රිත සියලුම භෝග නිෂ්පාදනය කිරීම සඳහා මේ වැඩපිළිවෙල හදලා තියෙනවා. ඊළඟට මතක් කරන්න ත්‍රිපෝෂ වලින් අපි සම්පූර්ණම ත්‍රිපෝෂ නොමිලේ දෙන්න එක තමයි. අපේ කාල සීමාවේ රාජ්‍ය සේනාරත්න මැතිතුමා කල් ත්‍රිපෝෂ අපේ නිෂ්පාදනය නොමිලේ බෙදෙන ප්‍රමාණය ගර්භණී මාතාවන්ට කිරිදෙන මාතාවන්ට දරුවන්ට හරි අපේ සම්පූර්ණ කරලා වැඩි අතිරික්තයක් තිබිලා ඒක සුව පෝෂ විදිහට අපි වෙළඳ පොළටත් දැම්මා. එතකොට දැන් ඔබතුමාලා ඇවිල්ලා සමපෝෂ නැත්නම් අපේ ත්‍රිපෝෂ දණ්ඩ තිබිච්ච බඩියරඟු ටික කුකුල් කෑම වලට දෙන්න කියලා ඔබතුමාලා නිර්දේශ කරලා අද ඒ නිෂ්පාදනය අඩහරිලා. අද හම්බ වෙනවද කියලා අහන්න ත්‍රිපෝෂ ටික කුකුල් කෑම ටිකත් නිෂ්පාදනය කරන ගමන් කුකුල් කෑම ටික නිෂ්පාදනය කරන ගමන් ගැබිනි මාතාවන්ට සහ ලදරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට තමයි මිලියන 1500ක් වැඩියෙන් අපි දීලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක් කරන්න චාමර මේ ජනාධිපතිවරයා ෆේල් කියලා මේගොල්ලෝ විශේෂයෙන්ම කතා කරගෙන යනවා. බලන්න ජනාධිපතිතුමා මේ රට බාරගත්තට පස්සේ එතුමාගේ පරිවාර වාහන ප්‍රමාණය අඩු කරගත්තා. ආරක්ෂකීන් ප්‍රමාණය අඩු කරගත්තා. ජනාධිපති කාර්යාලය 2500ක් හිටපු සේවක මණ්ඩලය 250ට අඩු කරගත්තා. තමන්ගේ පින්තූරට කාර්යාලවල ගහන වැඩපිළිවෙල ඒක නතර කරලා දැම්මා. ඒ හරහා විශාල මුදලක් ඉතුරු කර ගැනීම වැඩසටහන එතුමා කරා. බිමට බැහැලා ගිහිල්ලා ගමට ගිහිල්ලා ගම සමග පිළිසඳරක් වැඩසටහන හරහා ගමේ තියෙන වැඩසටහන ජනාධිපතිතුමාගේ මනසට අරගෙන අමාත්‍යයන් හරහා මැති ඇමතිවරු හරහා මේ වැඩසටහන එළියට ගෙනියන වැඩපිළිවෙලේ ජනාධිපතිතුමා ඉන්නවා. නෑ කියන්න බෑ. මගේ ගමේ හල්දුම් මුන්නේ පිටට ගියා. අද RM එකට ගියා. ඒක හොඳටම
වැඩ කරනවා. ඊට පස්සේ ආර්ථික මධ්‍යස්ථානයට ගියා. දැන් ඒ වගේ සම්පූර්ණ ලස්සනට යනවා වැඩ. හපුතලේ ආසනයට ගිහිල්ලා බලන්න ගමසමග පිළිසඳරක් වැඩසටහනේ පාරවල් ටික හැදෙනවා. පාසල් ටික හැදෙනවා. එතන තියෙන සීලූම සංවර්ධන වැඩ කටයුතු ටික අද ගලාගෙන යනවා. ඒකම උපායධාරී 50000ක රැකියා ලබා දීමේ. දැන් ඔබතුමන් වහන්සේලා කියන්නේ රැකියා ලබා දුන්න එක වැරදි කියලා. අපි හොඳයි. ලක්ෂයකට රැකියා ලබා දුන්න එක වැරදි කියලා. අර දරුවන්ටත් දෙන්න. ඒ අර දීපුව කප්පාදු කරන්න. දීපු ක්‍රමවේදය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මොකක්ද වැරද්ද? ක්‍රමවේදය වැරද්දක් තියෙනවා. ඒ නිසා කොහෙවත් කප්පාදු කරන්නේ නැහැ. ඒ නිසා මේ ඒ ලක්ෂ්‍ය වැඩසටහන හරහා විශාල රැකියා ප්‍රමාණයක් ලබා දෙන වැඩසටහන. අපි ප්‍රශ්නයකට ඒක ආපු කාලේ අවසානයේ ඉන්නේ. ඔබතුමාලා දැන් කියන අරක ක්‍රමවේද වැරදි කියලා. 4 සැරයක් ගෙනල්ලා ඉන්ටර්වයුව කරලා දීපු ක්‍රමය වැරදි. හැබැයි ඔබතුමාලාගේ මන්ත්‍රීවරුන්ට ජොබ් 600ක් ගෙනල්ලා ගෙදර ගාව පෝලිං කරලා ඒ දෙන ක්‍රමේ හරි. ඒක සාධාරණ ක්‍රමයක්. වකීම කියන්නේ 5 දිනකගේ කමිටුවක් දාලා තෝරාගත්ත කණ්ඩායම අපේ නම් අනුරාධපුරේ මන්ත්‍රීවරු 600ක් ඒ නිසා 160ක් මේ සමස්ත වැඩසටහන ගත්තම චාමර මම බොහොම පැහැදිලිව මතක් කරනවා. ගෝඨාභය ජනාධිපතිතුමා පිළිබඳ 69 ලක්ෂයක් ජනතාව වගකීමකින් තමයි එතුමාට රටබාර දුන්නේ. 3-2 බලය අපිට ලබා දුන්නේ. මේ සියල්ල ඒකරාශී කරගෙන බොහොම සාර්ථක රටක් විදිහට මේ අවුරුදු 5 ඇතුළත කිරීමේ වගකීමේ අපි ඉන්නවා. හොඳයි බොහොම ස්තුතියි කිංස් නෙල්සන් මන්තුමනි ඔබතුමාට අවස්ථාව. චාමර දැන් මහර වෙච්ච සිදුවීම. දැන් මහර බන්ධනාගාරයේ රැඳවියන් ඉල්ලීමක් කරා PCR පරීක්ෂණය කරන්න කියලා. මේ PCR පරීක්ෂණය කරන්න කියන ඉල්ලීම තමයි ඒගොල්ලෝ කරේ. එතකොට දැන් නුවර බෝගම්බර බන්ධනාගාරේ. එතන ඇත්තටම මේ යහපාලන ආණ්ඩුවේ ඒ බන්ධනාගාරය වැහුවා. වහලා ඒක සංස්කෘතික මධ්‍යස්ථානයක් කරන්න තමයි අපි පළවෙනි අදියර අපි කරලා තිබුණේ. එතකොට දීර්ඝ කාලයක් මේ වහපු තැන රැඳවියන් රඳවන්න පුළුවන් 200 දෙනයි. දැන් මේ වෙනකොට 800ක් මේකේ ඉන්නවා. හරි? එතකොට මේ 800 ගෙනල්ලා මේකේ දැම්මේ මේකේ වැසිකිලි පද්ධතිය දැන් සම්පූර්ණයෙන්ම බිඳිලා ගිහලා තියෙනවා. ජලය එතන මේව නැහැ. එතකොට මේ බෝගම්බර කියන්නේ නුවර නගරේ පිහිටලා තියෙන මේ බන්ධනාගාරය. එතකොට එක පැත්තකින් තියෙනවා මහරෝහල, අනිත් පැත්තෙන් පොළ තියෙනවා, එහා පැත්තෙන් බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. එතකොට දැන් මේකේ වැඩ කරන සේවකයෝ කෑම ගන්න නගරයට තමයි එන්නේ. දැන් නුවර කොවිඩ් ප්‍රශ්නයක් තිබුණේ නැහනේ. නුවර ඇත්තටම කොවිඩ් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් මේ නැති නගරයකට ගිහිල්ලා 200ක් රැඳවියන් ඉන්න පුළුවන් තැනට 800ක් ගිහිල්ලා දාලා තියෙන්නේ දැන් මේ. හරි? දැන් මහර වෙච්ච සිදුවීමේදී අද විමල් වීරවංශ ඇමතුමා කියනවා පාර්ලිමේන්තුවේ මොනවද පෙති වගේක් අරගෙනලු මේ කට්ටිය ඒ පෙති ගත්තම ලේ බලන්න ඕනලු. ඒ ලේ බලන්න ඕන හින්දා තමයිලු දැන් ওই මහර සිදුවීම වෙලා තියෙන්නේ. දැන් මේක පුදුම කතාවක්නේ. හරි? දැන් එතකොට දැන් මේ 200ක් රැඳවියන් ඉන්න පුළුවන් තැනට 800ක් දැම්මම මෙතන දැන් එතන වැසිකිලි පහසුකම් මොකුත් නැහැ දැන්. මොකද කාලයක් වහලා තිබුණ දැනක් මේක. තව ප්‍රශ්නයක් දැන් මේ නිර්මාණය කරනවා. දැන් මේවා අපි පෙන්නලා දෙන්න යනකොට ඔන්න විපක්ෂෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් පහුගිය කාලේ කොළඹ අර රුපියල් 5000 ඉල්ලලා මිනිස්සු පාරට බැස්සා. මොකද්ද කිව්වේ? විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහිල්ලා ඒගොල්ලෝ කුලප්පු කරා කියලා. අපිට එහෙම කුලප්පු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක රටේ ප්‍රශ්නයක්. අපි දකින්න මේක අපේ රටේ ප්‍රශ්නයක්. මේක අපිටත් ඕනේ මේක විසඳන්න. අපි වත්මන් ජනාධිපතිතුමාට ආණ්ඩුවට මේක සම්බන්ධව බාර වෙන්න හමුදාවට පොලිසියට එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලු දෙනාටම අපි කියන්නේ මේක නවත්තන්න මේ රටක් විදිහට අපිට ඉස්සරහට යන්න. හරි? දැන් එතකොට දැන් විශේෂයෙන්ම අපේ තිස්ස කුටියාචි මන්ත්‍රීතුමා කුෂිකර්මය ගැන කතා කරා. දැන් අයවැයේ මේ දැන් පොහොර සහන ආධාරේ දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන තියෙනවා දැන් අපේ අතුගෝල මන්ත්‍රීතුමා ළඟ තියෙනවා මුදල් ඇමතුමා වත්මන් අගමැතිතුමාගේ මුදල් ප්‍රකාශය පොත තියෙනවා මෙතන. ආයවැය. එතකොට දැන් මේ එතුමාගේ මුදල් ඇමතුමා විදියට රටේ අග්‍රාමාත්‍යතුමා කියනවා එතුමාගේ අයවැය කතාව එකක් කියනවා මේ පොහොර සම්බන්ධව. එතුමා කියනවා සියලුම පොහොර නොමිලේ වී ගොවියට නොමිලේ පොහොර ටික ලබා දෙනවා. අනිත් පොහොර මිටියක් රුපියල් 1500ට දෙනවා කියලා. එතකොට වත්මන් ජනාධිපතිතුමා මීට වසරකටලා සෞභාග්‍යමත් දැක්මේ 39 වෙනි පිටුවේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලා හොඳ ගොවි පුත්තු දෙන්නෙක්නේ. නෑ ඔබතුමාලා දෙන්න ඔබතුමාලා නියෝජනය කරන්න ජාතික පක්ෂයේ හොඳ ගොවි රජවරු හිටපු පක්ෂයක්. නෑ පහුගිය ආණ්ඩු කාලේ නම් අපි ඒ ගොවි රජවරු දැක්කේ නෑ. මම ඇත්තටම ඔබතුමාගෙන් මම අහන්න කැමතියි 2019 අවුරුද්ද ඔබතුමාලා හොඳට ඔබතුමාලාගේ ආණ්ඩුව තිබුණ අවුරුද්දනේ. ඔබතුමා කියන්නකෝ 2019 අවුරුද්දේ
ඒ ඔබතුමල්ලා මේ කොච්චර පොහොර ප්‍රමාණයක් ඔබතුමල්ලගේ ප්‍රදේශයට අරගෙන ගියාද කියලා පොහොර සහනාධාරය දුන්නද? ඒ වගේම වගා කරපු හෙක්ටයාර් ප්‍රමාණයට කොච්චර සාපේක්ෂව මේ අවුරුද්දේ වැඩි වෙලාද කියලා ඔබතුමා පිළිගන්නවද කියන එක මට කියන්නකෝ. අනිවාර්යෙන් මම කියන්න. දැන් අපේ යහපාලන ආණ්ඩුව 100%ක් මම කියන්නේ නැහැ සාර්ථකයි කියලා. හැබැයි වීගෝවියට විශේෂයෙන්ම වීගෝවට පොළොන්නරු දිස්ත්‍රික්කයේ කෙනෙක් විදියට ඔබතුමාට උත්තරයක් දෙන්න. ඔබතුමා මම කියන්නේ නේද ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහන්නේ මට ඒකට උත්තර දෙන්න මේකත් ඒක සම්බන්ධ කරලා. දැන් ඇත්තටම ඔබතුමාලගේ ආණ්ඩුව හෙක්ටයාර් ලක්ෂ 2.5ක් වී ගොවිතැන වැඩි කියලා කිව්වා. අපි බාර දුන්නේ වී අතිරික්තයක් එක්ක ආණ්ඩුවට. ඔබතුමාලා ඇත්තටම වී හොඳ ගොවි පරපුර වලින් පැවතෙන නායකයෝ. ඔබතුමාලට ඇත්තටම ලැජ්ජාවක් තිබුණේ නැද්ද ඒ වෙලාවේ ආණ්ඩුවේ ඉන්න? මොකද ඒ ආණ්ඩුවේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 2.5ක් වී වගාව අයින් කරන්න හදද්දී එතකොට දැන් මේ මොහොත වෙද්දි මේ රටේ ඇති වෙන තත්ත්වය ගැන ඔබතුමාට කනගාටුවක් තියෙන දේවල් පක්ෂේ ඉන්න. නෑ දැන් මම දැන් ඔබතුමාගේ අහ ප්‍රශ්නෙම උත්තරය දෙන්න. දැන් වත්මන් ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍යමත් දැක්මේ 39 වෙනි පිටුවේ තියෙන්නේ සියලුම පොහොර වී ගොවියා එළවලු ගොවියා මේ හැම ගොවියෙකුට නොමිලේ පොහොර දෙනවා කියලා පැහැදිලිවම තියෙනවා මේක. සියලුම ගොවීන්ට. හරි. එතකොට මුදල් ඇමතුමා විදියට එකක් කියනවා. රටේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යමත් දැක්මේ තව එකක් තියෙනවා. කුෂිකර්ම ඇමතුමා තව එකක් කියනවා. දැන් මේක මේ රටේ ඉන්න ගොවියෝ මොකද්ද මේකෙන් විශ්වාස කරන කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. දැන් මේ පොහොර දෙනකොට දැන් අපේ අතුගෝල മന്ത്രിතුමා කිව්වා දැන් අපේ ආණ්ඩුවේ පොහොර සහනාධාර දෙන්න ගොවි මහතුරුගේ ගිණුම් වලට අපි සල්ලි දැම්මා. හරි? එතකොට අපි යූරියා පොහොර අක්කරයකට කිලෝ 100ක් දුන්නා. ඒ වගේම TSP පොහොර අපි දුන්නා අක්කරයකට කිලෝ 20ක්. ඒ වගේම MOP පොහොර අපි අක්කරයකට දුන්නා කිලෝ 35ක්. දැන් මේ වෙනකොට දැන් මේ නොමිලේ දෙන වී ගොවියට දෙන පොහොර අක්කරයකට යූරියා පොහොර දෙන්නේ 82යි. ඒ වගේම TSP පොහොර 150කින් කප්පාදු කළා. කිලෝ 10යි දෙන්නේ. එතකොට MOP පොහොර කිලෝ 20යි දෙන්නේ. හරි? දැන් එතකොට දැන් එදා ගොවියට මේ පොහොර මදි නම් බෙලඳ පොලේ තිබුණා මිලදී ගන්න පොහොර. දැන් ගරු මන්ත්‍රීතුමා මට කියන්න අද වී ගොවියට තියෙන ප්‍රශ්නේ දැන් මේ පොහොර සහනාධාරයේ හැම ගොවියම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් හොඳ මේ අපේ රටේ ඉන්න හොඳ ගොවියෝ මේ පොහොර සහනාධාරය ගැන හිතන්නේවත් නැති ගොවියෝ ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ අපිට මේ පොහොර සහනාධාරයක් අවශ්‍ය නැහැ. අපිට වෙළඳ පොළට දෙන්නකො මේ පොහොර ටික සල්ලි වලට ගන්න. පොහොර ලොරියක් ගහපුවම ගහ ගන්නවා. හරි. අද දැන් ඔබතුමාලා දන්නවා දැන් තිස්ස කුටියාජිමන්තුමා ඔබතුමාත් මම වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ දැන් කියන්නේ පොහොර හිඟයක් තියෙනවා කියලාද කියන්නේ? තියෙනවා. පොහොර හිඟයක් නෙමෙයි පොහොර මිටියක් අද වෙළඳ පොලේ නෑනේ සල්ලි වලට ගන්න. මේකනේ ප්‍රශ්නේ. පිළිගන්නවද පොහොර සමාගම් වලට භාගයයි මුදල් ගෙවලා තිබුණේ කියලා ඔබතුමාලා යනවා නෙමෙයි. හැම දැන් ඔබතුමාලා කියන ඒ වගේ අය පස්සේ තමයි ගෙවන්නේ. ඒක සාමාන්‍ය අපි කිව්වනේ ඔබතුමාලා බාර දෙන්න ටික ගන්න. මේ වෙනකොට ආබරේ ගහලා නැව් හතක්. මන්ත්‍රීතුමා මම උත්තර දෙන්න. මෙතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න මෙතුමා කාලය යන්නේ. ඔබතුමා දැන් එතකොට දැන් ඔබතුමා අහුවනේ දැන් මේ අපේ කාලේ අපි ගොවියට වෙලාවට පොහොර ටික දුන්නා. අපි වෙලාවට පොහොර ටික දීලා එදා මේ ප්‍රශ්නයක් තිබුණේ අද ඔබතුමා ගොවි ජනතාවත් එක්ක කතා කරලා බලන්න අද මේ ප්‍රශ්නේ මුළු රටේම ගොවියට තියෙන ප්‍රශ්නයක්. දැන් එතකොට දැන් මම දැක්කා මුදල් මේ අපේ කුෂිකර්ම ඇමතුමා කියනවා රුපියල් 50යි 55යි 54යි වී. ඔව් දැන් ඔබතුමාලා කාලේ කීයද? හරි මට ඔබතුමාලා මිලදී ගත්තේ කීයද මේ? අපි 50ට ගත්තා. 50ට ගත්තේ. රුපියල් 34යි 35යි වී ගත්තේ. මට අවස්ථාව දෙන්න පැහැදිලි කරලා දෙන්න. අපිට හොඳට මතකයි. ඔබතුමාලා ඒ විතරක් නෙමෙයි අපි ප්‍රශ්නයකට විතරක් යන සම්බන්ධ ඔබතුමාගේ අද කාලය ගන්න හොඳයි. අතුවල මන්තුමා දැන් කුෂිකර්මතුමා පොළොන්නරුවට ඇවිල්ලා ඔව් දැන් අද 50යි 55යි 54යි මම එක පිළිගන්නවා. හැබැයි මීට මාස 3කට පිළිගන්න එහෙම. අද මාස 3කට කලින් ගොවියා අස්වැන්න නෙලනකොට හරි මම කියන්නේ එතකොට 55ට 57ට ගන්න ඕන. හරි රජේ කියනවා 50ට 55ට 57ට ගන්නවා කියලා. හැබැයි ගරු මන්ත්‍රීතුමා 100ට 14 තෙතමනේ බලනවා.
හරි එතකොට ගොවියට පහසුකමක් සම්පත් නැහැ මේ කුඹුරේ අස්වැන්න නෙලාගත්ත ගාම මේ වී ටික වේල ගන්න ඒ පහසුකම් නැහැ. පාරේ වී ටික දැම්මම වේලන්න මොකද ගන්නේ පොලිසියෙන් ඇවිල්ලා කාගෙද මේ වී ටික කියලා අහලා කෙලින්ම ගොවිය අරන් ගිහලා මේ උසාවියට දානවා. හරි මම කියන්නේ මේ ක්‍රමවේදය එන්න ඕනේ මේක අපේ කාලේ ඉඳන්ම තිබිච්ච ක්‍රමවේදයක්. දැන් ඔබතුමාලා පාලන බලයේ ඉන්නේ. මේවා ඔබතුමාලාගේ කෘෂිකර්ම ඇමතිතුමාලාත් එක්ක කතා කරලා මේ ගොවියට මේ පහසුකම් ටික දෙන්න ඕනේ. රජයේ මැදිහත් වෙලා අස්වැන්න නෙලනකොටම තමයි 55ට 54ට ගන්න ඕනේ වී ටික. මොකද ගොවියට හැකියාවක් නැහැ මාස 3ක් මේ වී ටික අල්ලගෙන 55ට දෙන්න. ඔබතුමා මේ අයවැය පොත කියවුවනම් අයවැය පොතේ තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලට වී ගබඩාවක් අලුත් වැඩියා කරගන්න බැරි වුණා ඔබතුමාලගේ කාලේ. මේ අයවැය අලුතෙන් එන්න අපේ පැත්තේ අලුතෙන් හදපු ගබඩා පෙන්නන්න එන්න වලට. අලුතෙන් කෝටි ගණන් වල ගොඩනැගිලි අසුරක් පෙන්නන්න එන්න. අනුරාධපුර අලුත් වැඩියා නෙමෙයි. ඔබතුමාලා අපි අලුතෙන් හදපු වී ගබඩා අපි අලුත් වැඩියා කරා ටික වික්කා. වික්කා නෙමෙයි අපි අලුත් වැඩියක් කරා අලුත් වැඩියක්. මන්ත්‍රීතුමා මම කියන්නේ මම යෝජනා කරනවා මම යෝජනා කරනවා අස්වැන්න නෙලනකොටම රජයේ මැදිහත් වෙලා අර 114 ප්‍රමිතිය බලන්නේ නැතුව ගොවියගේ වී ටික ගන්න පුළුවන් නේ රජයට ඕන රුපියලක් පාඩු වෙයි. හරි අර මෙතුමා මතු කර ගන්න. ඔබතුමන්ලා කාලේ මේ දේවල් ඔබතුමා මේ යෝජනා කරන දේවල් කෙරුණාද ඇත්තටම? ඉතිහාසයේ අපි තමයි වැඩිම වී බිලදී ගත්තේ. අපිට ඒකට උත්තර දෙන්න මෙතුමාට මම කියන්නේ අපිට දාන්න ගබඩා තිබුණේ අපි ගිහලා එයාපෝට් එකේ පව ගබඩා කරා අපි වැඩිම බිලදී ගත්තු නිසා. අපිට වී ගබඩා කරගන්න තැන් නැහැ. එදා අපිට චෝදනා කරා මේ මත්තල ගිහිලා වී ගබඩා කරනවා කියලා. හරි? එතකොට දැන් විශේෂයෙන්ම දැන් අයවැය පොතේ තියෙනවා පුරන් කුඹුරු 50000ක් අස්වද්දන්න කටයුතු කරනවා කියලා. දැන් මේ පුරන් කුඹුරු හොය යන්න අවශ්‍යතාවයක් නැහැ. හරි ඔබතුමා කියන්න දැන් ඔබතුමන්ලා පහුගිය 2019 අවුරුද්දේ හෙක්ටයාර් 6,50,000 මේ මොහොත වෙද්දී හෙක්ටයාර් ලක්ෂ 8 ඉක්මවා නැද්ද කියලා? හොඳයි. වී වගාව අපි කාලේ අවසානයේ උත්තර හෙක්ටයාර් ලක්ෂ එකමාරක් වැඩිපුර වගා කරලා නැද්ද අපි? පොළොන් මේ මොහොත වෙද්දී. දැන් මම මේ කියන්නේ යන්නේ ඇයි ගොවියා එහෙම ඔබතුමන්ලා කාලේ අවසානයේ වෙනවා කාලේ අවසානයේ අයවැය පොතේ තියෙනවා පුරන් කුඹුරු 50000ක් අස්වද්දනවා කියලා. දැන් මේ වෙනකොට පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 350ක් වන් රක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම අරගෙන තියෙනවා. ඒ වගේම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 650ක් වන් රක්ෂණයෙන් අයිති කරගෙන තියෙනවා. ඒ වගේම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 518ක් වන් රක්ෂණයෙන් හරි අරන් තියෙනවා. එතකොට 1960 ආරම්භ කරපු මේ ගොවි ජනපද ඉතින් මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේව අත්පත් කරගත්තේ. හරි? එතකොට මේ පුරන් කුඹුරු මේ අක්කර 50000ක් ඔය යන්න ඕනේ මේ අත්පත් කරගත්ත කුඹුරු ටික ගොවියට දෙන්න ඕන. හොඳයි අවසන් කරමු. බොහොම ස්තුතියි දෙවියන්ට අදහස් පළ කිරීම වෙනුවෙන් සම්පත් අතුගොල්ලවන්තුමනි ඔබතුමාට අවස්ථාව පිළිතුරු දෙන්න. ඔව් ඇත්තටම අපේ රජය තරම් ගොවියට සලකන ආණ්ඩුවක් තවත් නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමන්ලගේ පාලන කාලය තුළ ඇත්තටම ඔබතුමන්ලා නියෝජනය කරන්නේ හොඳ ගොවි රජවරුන්ගේ ප්‍රදේශ. නමුත් ඇත්තටම ඔබතුමන්ලාට ලැජ්ජ හිතෙන්නේ නැති ඔබතුමන්ලාගේ ආණ්ඩුව කාලේ ගොවියට සලකපු විදිහට ගොවියා ඇත්තටම අද ගොවියා අපි විශ්වාස කරනවා මේ මොහොත වෙද්දී රටේ කුඹුරු කරන ගොවියාට අපි අවශ්‍ය කරන පෝර සානාධාරය දෙන්න අපි අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා විතරක් නෙවෙයි හෙක්ටයාර් ප්‍රමාණය ලක්ෂ 1.5කින් වැඩි කරලා තියෙනවා වී වගා කරන හෙක්ටයාර් ප්‍රමාණය. අපිට මේකට දෙන පොහොර ප්‍රමාණවත් මදි කියලානේ මම කියන්නේ. නෑ ඔබතුමාට මම කියන්නම්. ඔබතුමාට කියන්නට ඕනේ ඇත්තටම රටේ සාධනික ප්‍රශ්නයක් තියෙනවා කාබනික පොහොර පැත්තට අපි යම් තරමක් හරි යොමු වෙන්නට ඕනේ. ඒ නිසා ඔබතුමාලා පිළිගන්නට ඕනේ ඔබතුමාලාගේ ප්‍රදේශ ගත්තාම පසේ තියෙන පොස්පරස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ පොස්පරස් ප්‍රමාණය වැඩි ප්‍රමාණය අඩු කරගන්න අපි යම් ප්‍රමාණයක යම් සීමා සහිත ප්‍රමාණයක් අපි කාබනික පොහොර පැත්තට අපි පහුගිය කන්නේ හෙක්ටයාර් 25000ක් අපි කාබනික පොහොර ලබා දුන්නා 20%ක්.
120ක් සම්පූර්ණ පොහොර ප්‍රමාණයෙන් 120ක් කාබනික පොහොර දුන්න හෙක්ටයාර් 25000ක්. මේ කන්නේ අපි බලනවා හෙක්ටයාර් 40000කට යන කාබනික පොහොර ලබා දෙන්න. ඒතකොට අපි යම් පොස්පරස් පසේ තියෙන දැන් ඔබතුමා දන්නවා බැරලෝහ පසට එකතු වීම නිසා ඇති වෙලා තියෙන ගැටලුව. අපි ඒක වළක්ව ගන්න යම් ප්‍රමාණයක් අපි කාබනික පැත්තට අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි අපි පොර සහන ආධාරය පොඩ්ඩක්වත් අඩු කරලා නැහැ. මේ වෙනකොට අපි මේ මොහොත වෙද්දී ගෙනත් තියෙනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 6කට වැඩිය මේ මොහොත වෙද්දී මම හිතනවා මේ රටේ ගොවි ජනතාව අද යම් සැනසිලි සුසුමක් හෙලනවා මේ රටේ මිනිස්සු. අද මම ජීවත් වෙන ප්‍රදේශය ගත්තාම මම ජීවත් වෙන ප්‍රදේශය තනිකරම තේ වගාවෙන් ජීවත් වෙන මිනිස්සු. අද තේ ගොවියා හරි සතුටුයි. රුපියල් 110ක් 15ක් මෙතුමන්ලාගේ කාලේ රුපියල් 80යි එහෙම නැත්නම් 75යි 80යි තේ මිල තිබුණේ. දැන් රුපියල් 110ක් 115ක් තේ දළු කිලෝයකට අමු තේ දළු කිලෝයකට ගන්නවා. ඔවුන්ට පොර ප්‍රශ්න නැද්ද? ප්‍රශ්නයක් නෑ. අද අපි පෝර සපයනවා කොහොම හරි ඒ අයට පෝර නෑ අවශ්‍ය කරන දැන් ඔබතුමා කියන්නේ දැන් තේ වගා කරන ගොවියට මේ පොහොර වලින් ප්‍රශ්නයක් නැද්ද? පොහොර සහන ආධාරයෙන් බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඒගොල්ලෝ? නෑ පොහොර අපි කිව්වා මධ්‍යකාලීන අයවැයක් මේ අයවැය ඉදිරිපත් කරේ. මේ තියෙන සියලු ගැටලු වලට විසඳුම් අපි ළඟ අපි සොයනවා. මේක අපි අවුරුදු 5ක් තාම අවුරුද්දයිනේ මන්ත්‍රීතුමා අපිට මේ සියලු ගැටලු වලට අපි විසඳුම් හොයනවා. ඔබතුමාලගේ ජනාධිපතිතුමා දෙපාරක් අවුරුදු 11ක් විතර රට පාලනය කරේ ජනාධිපතිතුමා. තුනේ දෙකතුමාගේ සොච්ච මාණ්ඩු නෙමෙයි කරේ. අපි මේ ගැට ගහගත්තු ආණ්ඩුවක් කරේ. මේ මොහොත වෙද්දී තේ ගොවියා සතුටෙන් ඉන්න වෙලාවක්. කුරුඳු ගොවියා සතුටෙන් ඉන්න වෙලාවක්. ඔබතුමාලා කාලේ කුරුඳු ගොවියා සතුටෙන් හිටියේ නෑ. ගම්මිනිස් ගොවියා යම් තරමක් සතුට වෙනවාද? ගම්මිනිස් ප්‍රතිආපනය නතර කරා අපි. තේ ප්‍රතිආපනය නතර කරා අපි. තේ ගෙනල්ලා මේ නැවත මේ රටෙන් අර රටවල තියෙන නේ කෙන්යාවෙන් ඉන්දියාවෙන් තේ ගෙනල්ලා මෙහි කලවම් කරලා දැන් දෙන්න බෑ ඔබතුමාලගේ ආණ්ඩු කාලේ වගේ. ගම්මිනිස් පිටරටින් ගෙනල්ලා මෙහි ගම්මිනිස් වල කලවම් කරලා අපේ ගම්මිනිස් වල කීර්තිනාමය විනාශ කරලා දැන් කරන්න බෑ. අපි ගම්මිනිස් ගොවිය සතුටෙන් ඉන්නවා. රබර් අඩුතරමේ ඔබතුමන්ලගේ කාලේ රබර් ගොවියට රුපියල් 60යි 50යි හම්බුනේ. දැන් රබර් ගොවියත් රුපියල් 375ක් ගන්නවා. රබර් ගොවියා. ඉතින් ඒ නිසා මේ ගොවියට සලකපු ආණ්ඩුවක් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තමයි සැලකුවේ. කහවලටත් 6000ක් විතර ගෙවනවා නේද? මැතිතුමා ඇත්තටම ඒක තමයි. ඔබතුමන්ලා ඇත්තටම අපිට අපි 2015 රට බාර දෙද්දී දේශීය සංචිත දෙගුණ කරා. පොලි අනුපාතයේ 9ට අපි තනි ඉලක්කමට ගෙනා ඔබතුමාලා 17 18 තිබෙද පොලි අනුපාතය අපි 2017 රට බාර දෙනකොට 8.9 පොලි අනුපාතය. ඒ විතරක් නෙවෙයි ආර්ථික වර්ධන වේගයේ 8ට අපි බාර දුන්නේ. ඔබතුමාලා අපට දෙන්නේ නැවත 3.2කට බාර දෙන්නේ. 7.0 ගානක මවාපු ඒ විතරක් නෙවෙයි. එකක් ඔබතුමාලා පෙන්නලා දුන්නේ. ඒක පුද්ගල ආදායම අපි දෙගුණ කරා. ඒක පුද්ගල ආදායම දෙගුණ කරලා අපි තිබුණේ අපිට ලැබිච්ච දෙයට වඩා. ඔබතුමාලා අපි දිලිඳුකම අඩු කරා. දිලිඳුකම 15.6 තිබුණ එක 4.4 දක්වා අඩු කරා අපි දිලිඳුකම. මං හිතනවා මේ සියලු දේ කරද්දී අපි ආහාර අතිරික්තයක් තියලා ඒ විතරක් නෙමෙයි ගත්ත ණය ටිකට ඇහැට පේන වැඩ ටිකක් කළා තමයි මහින්ද මහත්තයව ගෙදර ඇව්වේ. ඒ වෙලාවේ නොඑක් බොරු චෝදනා කළා. අද විදියට ඔබතුමාලා අද විදිය අද හදන බොරු විදියට ඒ වෙලාවේ බොරු පොම්ප කරා. අර මේ ඊඩම මහින්ද මහත්තයාගේ, මේ ඊඩම නාමල් මහත්තයාගේ, මේ ඊඩම ගෝඨාභය මහත්තයාගේ, මේ ඊඩම බැසිල් මහත්තයාගේ. ඉතින් මැනික් බලු එහෙම හම්බුණා කියලා කිව්වේ අපිද කිව්වේ? එහෙම කොයිතරම් චෝදනා කරාද? දෙසිය හච්චිලාට මැනික් බලු එහෙම ආයේ එනවා එතෙන්ට මම එන්නේ නැහැ. මොකද දන්න දෙන්නේ නැත්තේ. එන්නේ නැත්තේ ඔබතුමාලා කරපු චෝදනා ජනතාව මේ රටේ ඔප්පු කරලා පෙන්නුවා මේව බොරු කියලා. නෑ අතුගල මන්තුමා එහෙම ඉඩම් හම්බුන්නේ නැත්නම් අධිකාරිය නැති ඉඩම් හම්බුන්නේ නැත්නම් නෑ ඔබතුමාලා කියපු දේ ජනතාව පිළිගන්නේ නැහැ. ජනතාව මේ නැවත වතාවක් මේ ඔබතුමාලාගෙන් පාලන බලය අරගත්තේ. ඔබතුමාලා සම්පූර්ණ කියපු බොරු කියලා ජනතාව තේරුම් ගත්තා. මම විශ්වාස කරනවා මෙතනදී දැන් ඔබතුමාලාට කියන්න මේ වෙලාවේ අපි ඔබතුමාලා ණය ගත්තට කරපු වැඩක් තිබුණේ නැහැ. හදපු පාරක් තිබුණේ නැහැ. බෝක්කුවක්වත් දාගෙන බැරි වුණා ඔබතුමාලාට. ඔබතුමාලා අපි පොඩ්ඩක් යටතේ පොළොන්නරු රන්මාවත්තල වැඩ ඉවර නෑ මහත්තයා. අපි පැත්තේ එන්න වෙන රන්මාවත්තල වැඩ ඉවර නෑ. අපි ළඟම පාසල නොම් පාසල රන්මාත් ඉවර කරන්න බැරි නෑ. ඉවර කරන්න බැරි වුණා නෙවෙයි සල්ලි ගෙවුවේ නෑ මිනිස්සුන්ට. ඒ ලංකා ඉතිහාසයේ ළඟම පාසල නොම් පාසල ව්‍යාපෘතියට කොච්චර අපි වැඩ කරලා තියෙනවද? අපි රන්මාවත් අවසන් කරනකොට මේ ආණ්ඩුව පැරළුණානේ. 2019 අපි බාර ගන්නකොට එක ආසනයකට කෝටි 30ක් වෙනම ගම්පෙරළියෙන් ගිහිල්ලා තිබුණා.
පොලි අනුපාතය දෙගුණ කරලා ඔබතුමාලා අපිට දුන්නේ. මහ බැංකු හොරකම මුළු රටේම ආර්ථිකය විනාශ කරා මැතිතුමා. ඔබතුමාලා මේකේ සල්ලි ගන්න නැතුව ඇති. දැන් අල්ලන්නකෝ. දැන් ඔබතුමාලා අල්ලන්නේ නෑ. අල්ලන්නකෝ. අල්ලන්න කියන එක නම් අපි ඒ ගානට අල්ලගන්නම්. කවුද කොහින්ද අල්ලන්නේ? ඒක වෙලාවට ගේන්න. කවදද කියන්නේ? පොඩ්ඩක් කලබල නැතුව ඔබතුමාලා. ඉතින් ඔයාලා කිව්වේ ඕමයි. අපිට අල්ලන්න කියලා. ඔබතුමාලා ආණ්ඩුව අරගෙන මාස 3ක් යනකොට මහ බැංකුව හොරා ගන්න පුළුවන් නම් පොඩ්ඩක් ඉන්නකෝ අපි ගේන්නම් උසාවියට බය වෙන්න එපා. බලන් ඉන්නවා කවුද මේ මහ බැංකුවේ හොරු ටික කියලා. නෑ ගෝට මේ හොරු ටික ඔබතුමාලා දන්න හොරු ටික ඊට මට එක ප්‍රශ්නයක් ඔබතුමා කියන අපේ කට්ටියලා මහ බැංකුව හොරකම් කරා කියලා. දැන් අද රටේ ලෝකේ හැමතැනම කියන කතන්දරයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාලා මේ දකුණු ආසියාවේ කෝටිපතියන් අතර ලැයිස්තුවේ උඩම මොන ව්‍යාපාරයෙන්ද එතුමාලා ඒ කෝටිපතිව බවට පත් වුනේ කියලා කවුද කියන්නේ? ගන්නකො වාර්තාවල අරගෙන කියන්නකො අනේ කෝටි ප්‍රකෝටි මයිලගෙන ආදවල කොහින්ද මේ මෙතේ එතුමාලා ව්‍යාපාරය කියන්නේ එතුමාලා ඒ කෝටි ගණන් හම්බ කරපු ඒ ව්‍යාපාරයක් මොකක් හරි කරාද කියලා එතුමාලාගේ අර මේ මැදමුලගේ මොකක් හරි එතුමාගේ සෞඛ්‍ය ඇමතුමා කිව්වා S2කින් දැක්කයි කිව්වා ඩොලර් බිලියන 18ක් තියෙනවා මේ ගිණුමක S2කින් දැක්කයි කිව්වා S2කින් S2කින් කොහෙද තියෙන්නේ කොහෙද ඩුබායි ගිණුමකනේ ඩොලර් බිලියන 18ක් ඉතින් නෑ මේ කළු සල්ලි ගෙන්නන්න ඕනේ කාගේ කළු සල්ලිද කියලා අපි දන්නවා මෙහෙමයි ජනතාවට ඔය බොරු තිත්ත වෙලා තියෙන්නේ ඔය බොරු තිත්ත වෙලා තියෙන්නේ මොකද ඔය ඒ බොරු තිත්ත වුණාම තමයි ඔබතුමාලගේ සියලු දෙනා ගෙදර යවුවේ අපත් කැන්සල් උනේ ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරන්න 2019 අපි මේක බාර ගනිද්දි රුපියලේ වැඩිවීම ප්‍රතිශත විතරක් 70%ක් අමතක කරන්න එපා. රුපියල් 130ට ඩොලර් එක තියෙද්දි තමයි අපි ඔබතුමාලට රට බාර දෙන්නේ. හැබැයි ඔබතුමාලා අවුරුදු ඔබතුමාලට අපි 94 අපිට බාර දෙන ඩොලර් එක කීයද කියන්නේ අපි ගන්න 94 අපි රට බාර දෙන ඔබතුමාලා ඩොලර් එක කීයද අපි රට ලෝක වෙළඳ පොලේ සාපේක්ෂව ඩොලර එක කියන එක ආගේ එහෙම කියන්න එපා. අපි අද කීය ඩොලර් එක අද කීයකින් වැඩිලා ව්‍යාපාර 3000කට වැඩිය කඩා වැටලා තිබුණා. ව්‍යාපාර 3000කට වැඩිය. රැකියා ලක්ෂ 6-7ක් අහිමි වෙලා තිබුණා මේ රටේ අපි රට බාර ගනිද්දී ව්‍යාපාර 3000 කඩන් වැටෙන්න තරම් ඔබතුමාලේ ආර්ථිකය බංකොලොත් උනේ කොහොමද? රුපියල් 170 දක්වා ඩොලර් එක වැඩි වුණා. මේ ඩොලර් එක වැඩි වුණා. ආර්ථික වර්ධන වේගය 103 බැස්සා. මේ රටේ පාතාලය අරගෙන හිටියා. මේ රටේ අන්තවාදය අරගෙන හිටියා. මේ රටේ ත්‍රස්තවාදයේ මුලපොරමින් හිටියා. ඒ මොහොත වෙද්දී අපේ හමුදා කඳවුරු වලටත් මේ ගල් ගහන මට්ටමටපත් වෙලා හිටියා ඔබතුමාලා. කඳවුරු විතරක් නෙමෙයි මාධ්‍යාත වලටත් ගැහුවා කාලයක ගල් ගැහුවා ඔබතුමාලා මේ ආයතනය තුලත් පැනලා මම දැක්ක කෙනෙක් කනගාටු වෙන්න ඕනේ ඔබතුමාලගේ 2002 2004 ආණ්ඩුවේ වෙලාවේ කර්නල් මුතාලිෆ් එක්ක 28 දෙනෙක් බුද්ධ්‍යංශ අපේ හමුදා රණවිරුව මැනුම් කෑවා. කවුද පාව දුන්නේ? ඔබතුමාලගේ නායකයා ඇතුළු කණ්ඩායම පාව දුන්නේ. ඒ විතරක් නෙමෙයි මේ වතාවේ ගිරිතලේ කැම්ප් එක ඉඳලම ගිරිතලේ කැම්ප් එක අපි රකින්න ඕන කැම්ප් එකක්. ගිරිතලේ කැම්ප් එක ඉඳලම පාව දුන්නා ඔබතුමාලගේ අවුරුදු 4මාර ඇතුලේ. නෑ ඒව මේ රටේ ත්‍රස්තවාදය ඔසවමින් හිටියා. බුද්ධ්‍යංශ විනාශ කරලා තිබුණා. බුද්ධ්‍යංශ විනාශ කරපු ප්‍රමාණය ගැන හිතාගෙන ඔබට පුළුවන් පාස් ප්‍රහාරය වළක්වන්න බැරි වුණේ බුද්ධ්‍යංශ විනාශ කරපු හන්දා. බුද්ධ්‍යංශ විනාශ කරලා තිබුණේ බුද්ධ්‍යංශෙන් ඒකට තොරතුරු දීලා තියෙනවා. හැබැයි තොරතුරු අරගත්තු ඔබේ ජනාධිපතිතුමාගේ පහර අරපු නිසායි පාස් ප්‍රහාර සිද්ධ වුණේ. එහෙම බුද්ධ්‍යංශ දුර්වලලා තිබුණා. බුද්ධ්‍යංශ දුන්නා තොරතුරු. කාටවත් මේ වක්කීමෙන් බැහැර වෙන්න බෑ. මේ රටේ මිනිස්සු අහිංසක මිනිස්සු 300ක් මැරුණා. මේ රටේ මේ අහිංසක ජීවිත මේ රටේ මිනිස්සුන්ගේ. ඒ නිසා මේ ත්‍රස්තවාදයේ අන්තවාදයේ හිසෝසවල මේ රටේ ආර්ථිකයේ බිඳුවට බස්සලා මේ රටේ ආර්ථිකය කඩාමිලාලා විරක්‍යාව වැඩි කළා මේ රටේ දුප්පත්කම වැඩි කළා මේ රටේ කර්මාන්ත ටික විනාශ කළා රැකියා ලක්ෂ 3-4ක් නැති කළා ඔබතුමාලා අපිට ආණ්ඩුව බාර දීලා දැන් අහනවා කොහොමද මේක ගෙනියන්නේ කියලා. ඉතින් අපි මේ අමාරු වැඩක් මේ කරන්නේ කොවිඩ් වලට මුහුණ දෙනවා ජනාධිපතිතුමා ගමින් ගමට කියලා ජනතාවගේ ප්‍රශ්න විසඳනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා ගෙයින් හැම ගෙදරක්ම ගෘහාර්ථිකයේ නංවන්නේ එතුමා මහා විශාල වෙහෙසකර වැඩපිළිවෙලක් හදනවා අගමැතිතුමා මේ සියලුම දේවල් සමබර කරගෙන ගෙවල් හදන ගමන් මිනිස්සුන්ට ජලය දෙන ගමන් ඒ සියලු දේ හොයන ගමන් මේ රට අමාරු ගමනක් ඔබතුමාලා බාර දුන්න ආණ්ඩුව අරන් අපි යන්නේ. ඒ නිසා ඔබතුමාලා අහන්න එපා කොහොමද මේක ගහන්නේ කියලා. හැබැයි අපි ඔබතුමාලාට ආපසු හැරලා බලන්න අපි ඉඩ දෙන්නම් අවුරුදු 5ක් ගත වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොරොන්දු වෙච්ච දේවල් කරාද නැද්ද කියලා. හොඳයි බොහොම ස්තුතියි සම්පත් අතුකෝල මැතිතුමනි විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය සහ බොහෝ කාරණා මෙහිදී ආවරණ වුණා විශේෂයෙන් කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් රටේ ජනතාවට බාර කරනවා ඔබ මේ තත්ත්වයේ සම්බන්ධයෙන් කුමන මතිමතාන්තර දරනවාද කියන කාරණේ. විරාමයකට යමු. රැඳී සිටින කරට කර සමගින් තුන්වන වටේදී යලි හමු. කරටකර තුන්වෙනි වටයයි අප ආරම්භ කරන්නේ. මේ වට දෙකේදී
කොවිඩ් පිළිබඳ කතා කළා. ඒ වගේම අයවැයෙන් වෙන්වුණු කෘෂිකර්මාන්තයේ සහ ආශ්‍රිත කාරණා පිළිබඳ කතා කරා. රටේ සමස්ත පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ. අවසන් වටේ සමාලෝචනයකට ප්‍රථමයෙන් අවස්ථාව අපි රෝහණ බණ්ඩාරමතුන් ඔබතුමාට අවස්ථාව. අවසාන අවස්ථාවේ මම හිතන්නේ දීර්ඝ වශයෙන් අපිට කතා කරන්න අවස්ථාවක් නැහැ. මම විශේෂයෙන්ම කියන්නේ දැන් මෙතුමලා දීර්ඝ වශයෙන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. මේවා ප්‍රායෝගිකවම අපි විස්තර කරන්න ඉඩ නැති හින්දා මම කියනවා අපේ ගොවියන්ගෙන් අනුරාධපුර දිස්ත්‍රික්ක පොළොන්නරුව මේ රටට බත සපයන ගොවියෝ ඔබ මේ කියන කාරණේ අනුමත කරනවද? ඔබ මේ කියන දේ අත්විඳිනවද? මේ ඔබට තීරණ ඔබ තමයි අධිකරණය ඔබ තීරණ ගන්න මෙතුමලා කියන කාරණේ සාධාරණ ඇත්තද? යුක්ති සහගතද? ඔබට මේ විදිහට පොහොර සහන ආධාර ලැබෙනවද? ඔබට මිල ලැබෙනවද? මේ විදිහට බඩු වී ටික මිලදී ගන්නකොට ඒ වෙලාවේ ලැබුණාද? ඔබ අස්වැන්න නෙලන වෙලාවේ ඔබට 55ට 54ට වී ටික ගත්තද? ඔබ 30ට 35ට දුන්නේ කියන ඔබ සතුයි තීරණ කිරීම. ඒ නිසා අපි ඒ ගැන ඉස්සරහට යන්නේ නැහැ. අනිත් පැත්තේ මෙතුමල ව්‍යාපාරිකයෝ නගා සිටවන්න මෙතුමා කිව්වා 104 නැහැ. අපි දකින්නේ ওই පොතම අපි ගාව තියෙනවා. අපි ගාව නැහැ. අපි නා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වගේ වැඩසටහන් ගෙනල්ලා ව්‍යාපාරිකයන්ට නගා සිටවන්න අපි වැඩසටහන් ක්‍රියාත්මක කරා. අද ඔබතුමාලා ඒව නතර කරලා ඔබතුමාලා කිව්වා මේ කොරෝනා ආස්සේ සියලුම ණය කප්පා තියෙනවා නතර කරලා අය කරගෙන නතර කරලා සහන ලබා දෙනවා කියලා. හැබැයි අද සියලුම ව්‍යාපාරිකයන්ට ඒ සහන ටික නැහැ. ණය වාරිකය ගෙවන්න යනකොට ඒකට දඩපොලියකුත් එක්ක තමයි නැවත එකතු කරගන්න. ඒ මාස 6ක් ගෙවන්න නැතුව හිටියා රජය ගැන තියෙන විශ්වාසය තුලින්ද ව්‍යාපාරිකයෝ. හැබැයි අද ගෙවන්න යනකොට ඒ සියලු ව්‍යාපාරිකයන්ගේ ණය වාරිකයට දඩපොලියක් එකතු වෙලා තියෙනවා. ඒ ව්‍යාපාරිකයෝ අසරණලා ඉන්න. අනිත් පැත්තෙන් ඔබතුමාලට වෙන දෙයක් තව දෙයක් තියෙන එක දෙයක් කරන්න ඔබතුමාලා පුළුවන් නම්. මේ වෙනකොට ව්‍යාපාරිකයන්ගේ දේපොළ වෙන්දේසි කරනවා. බැංකු විසින් හැමදාම පත්තරය අරගෙන බලන්න හැමදාම දවස ගානේ හැම පත්තරයකම තියෙනවා අහවල් බැංකුවෙන් අහවල් දේපොළ වෙන්දේසි කරනවා කියලා. ඒ මේ වෙන්දේසි කරන එක తాවකාලිකව නතර කරලා දෙන්න මේ කොරෝනා ප්‍රශ්නෙන් ව්‍යාපාරිකව ලූස්ස ගන්නවා. ඒකවත් ඔබතුමාලා මැදිහත් වෙලා කරලා දෙන්න. නිසා මේ වගේ බොරු ජනතාව ඇස්සේ සමාජගත කරන වෙනුවට යථාර්ථයට මුහුණ දෙන්න. මේ රටේ ඇත්ත වශයෙන්ම අද කෘෂිකර්මාන්තයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද වගා කරන්න වැඩිපුර පටන් අරගෙන තියෙනවා තමයි. හැබැයි අද තව වෙනකොට වර්ෂාව පිළිබඳ විශ්වාසයක් නැහැ. අපේ ගොවියා ලැහැත් පිට ඉන්නවා. බඩේරු අප වර්ෂාව මාසයකින් ප්‍රමාදයි. තවමත් අවශ්‍ය ප්‍රමාණය ලැබිලා නැහැ. අවදානමක් තුලක ඉඳගෙන ගොවියා මේ අත ගහලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලාට තියෙනවා මේ පැත්තට ආරක්ෂා කරගන්න වගේම වැඩපිළිවෙල ගණනාවක් ගොවියා වෙනුවෙන් අවධානයෙන් කරන්න ඔබතුමාලා පොහොර ටික දුන්නා. අපි මේ නිසා ගොවියා වෙනුවෙන් අපි කටයුතු කරා කියලා හිතන්න එපා. වැඩි වශයෙන් අක්කර හෙක්ටයාර් ගණන් ලක්ෂ 2ක් වැඩිපුර වගා කරන්න ලැහැත්ති කරලා තියෙනවා කියලා ඔබතුමාලා හිතන්න එපා. අද වෙනකොට බඩිරුඟු වගාව වෙනුවෙන් ගිය කන්නේ බඩිරුඟුවට හොඳ මිලක් ලැබුණා. ඒ නිසා බඩිරුඟු ගොවියා මේ වතාවේ විශාල වශයෙන් වගා කරන්න බිම් සකස් කරලා මේ වෙනකොට දෙපාරට සමහර වෙලාවට මෙතන අත්සන් වර්ෂාව ප්‍රමාද වීම නිසා ඉන්දෝපු ඇට ටික පැලවුන්නේ නැහැ. දෙපාරට පැල කරලා ඔය වැඩි හෙක්ටයාර් ගණක් වගා කරලා තියෙනවා තමයි. හැබැයි ඔබතුමාලා වැඩපිළිවෙලක් දැම්ම තියලා සකස් කරලා තියන්න මේ දෙයියන්ගේ පිටින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ අස්වැන්න සාර්ථකව නෙලා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙන්න කියලා. ඒ ලැබෙන අස්වැන්න මිලදී ගන්න වැඩපිළිවෙලක් ඔබතුමාලා දැන් වෙනකොටම සකස් කරලා තියන්න. නැත්තම් මේ අස්වැන්න අතිවිශාල විදිහට වැඩි වෙනකොට අපේ මිල තුට්ටු දෙකට වැටෙන්න ගයි. ඒ නිසා එදාට අපි තර්ක කරනවට වැඩිය අපි බොහොම ගෞරවයෙන් ආණ්ඩුවට ඉල්ලනවා. දැන් ඔන්න ඔබතුමාලා තවම පැලේ තවම පොඩි. ඒ නිසා දැන් තියලා ඔබතුමාලා ලැහැත්ති වෙන්න. නිසා මේ වගේ ඒ හින්දා සූදානම් කියලා කිව්වට අවසානයේ ගොවියා අසරණ වෙනකොට ඔබතුමාලා උතෙන්ට එන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියන මේ දෙන්න මුහුණ දෙන්න. ඒ වගේම ඔබතුමාලා කියපු බොහෝ දේවල් තියෙනවා අපිට එකඟ වෙන්න බැරි. ඒ නිසා ඒ එකඟ වීම ඔබතුමාලා කතාවලට කියන්න පුළුවන්. දක්ෂයන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ රටේ මහ බැංකු වාර්තා ඉදිරිපත් කරනව පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. මහ බැංකු වාර්තා වෙනස් කරන්න කියලා කිව්වම සමහර නිලධාරි කොන්ද කෙලින් තියාන අපිට මේවට එකඟ වෙන්න බැහැ කියලා රාජකාරියෙන් අයින් වෙලා ගියපු නිලධාරීන් ඉන්නවා. ඒ නිසා ඔබතුමාලා ඉදිරිපත් කරන දක්ෂයන් පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. මේ රටේ මහ පොළවේ ඒක යථාර්ථයක් නොවන බව මේ රටේ හැම පුරවැසියෙක්ම දන්නවා. ඒ නිසා මගේ අවසන් කරන ඔබතුමාලට බොහොම ස්තුතියි රෝණ බණ්ඩාරමතුමනි අදහස් පළ කිරීම වෙනුවෙන් තිස්ස කුට්ටාරච්චි මන්තුමනි ඔබතුමාට අවස්ථාව. විශේෂයෙන්ම ජාමර මම මෙතනින් පටන් ගන්නවා අවසාන වටේ නිසා මේ අස්වැන්න අපේ රෝහණ මන්ත්‍රීතුමා කිව්වා අස්වැන්න එන කාලෙදී සැලැස්ම හදාගන්න කියලා. අපි ඒ වෙනුවෙන් ගබඩා 360ක් නවීකරණය කිරීම සඳහා මිලියන 100ක් මේ වෙනකොට වෙන් කරලා තියෙන වැඩපිළිවෙල අපි සූදානම් කරලා දෙනවා වීඑල්වී මණ්ඩලය හරහා. ඒකම විශේෂයෙන් මතක් කරන්න වී මිලදී ගැනීමේදී මේ සහල් මාෆියාව නැති කිරීම සඳහා රජයේ දිගු කාලීන වැඩපිළිවෙලක් තියෙනවා. හෙක්ටයාර එකකින් කිලෝ 1000ක් රජයේ රුපියල් 50ක සහතික මිලකට ලබාගෙන වී කිලෝ මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ගබඩා කිරීමේ වැඩසටහන චාමර අපි මේ වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා සූදානම් කරලා තියෙන නිසා අපි වී ගොවියන්ට විශේෂයෙන් මතක් කරනවා අපේ රජය මේ කොරෝනා මැද්දේ මේ ලෝක වසංගතයේ මැද්දේ කෘෂිකර්මාන්තේ කවදාවත් ආපස්සට යන්න දෙන්නේ නැහැ. අපි මේ වැඩපිළිවෙල බොහොම සාර්ථකව අධිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ වගේම කෘෂිකර්ම මැතිතුමත් සසේන රාජපක්ෂ රාජ්‍ය මැතිතුමත් මේ වැඩපිළිවෙල බොහොම පැහැදිලිව ඉන්නවා. පොහොර පිළිබඳව කතා කරා
මම ඒ ගැන මම නැවතර අර පරණ ආණ්ඩුවට දොස් කියන්නේ නැහැ. නමුත් මතක් කිරීමක් පමණයි කරන්නේ. අපි ආණ්ඩුව ගන්නකොට හරියට පොහොර වලට 150ක මුදලක් අපිට ගෙවන්න තිබුණා. අපි ඒ සියලු මුදල් ගෙවලා මේ වෙනකොට අපි අවුට් හාබර් එකේ නැව් 4ක් නතර කරලා තියෙනවා. හාබර් එකේ නැව් 3ක් තියෙනවා. නැව් 7ක් මේ වෙනකොට අපි ගෙන්නවල තියෙනවා. වී වලට සාමාන්‍යයෙන් යූරියා මෙට්‍රික් ටොන් 3,87,000ක් විතර ඕන වෙනවා. වෙනත් භෝග සඳහා මෙට්‍රික් ටොන් 7ක් විතර 11,000ක් විතර තමයි ඔක්කොම ඕන වෙන්නේ. නැව් 7ක් මේ වෙනකොට ගෙන්නවල සියලු කටයුතු කරගෙන යනවා. ප්‍රශ්නේ තියෙන චාමර අපිට එන්නේ මේ ටැංකිය වල තමයි මේ අපේ පොහොර එන්නේ. මේ පැකට් කරලා නෙමෙයි එන්නේ. ඒතකොට අපේ හාබර් එකේදී තමයි මේ පැකට් කිරීමේ වැඩසටහන කරන්නේ. ඒ පැකට් කිරීම සඳහා මැෂින් 8ක් විතර තමයි අපිට අපේ රටේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ යම් ප්‍රමාද දෝෂයක් අපිට සිදු වෙනවා. ඒකට අපි බොහොම සමාව ඉල්ලනවා අපේ ඉන්න ඒ සියලු දෙනාගේ මේ කොරෝනාත් එක්ක ඉන්න නිලධාරීවරුන්ගේ අඩුපාඩුවත් නිසා තමයි මේ සියල්ල සිදු වෙන්නේ. ඒක මතක් කරා මේ පොහොර ලබා දීමේදී අපි අලුත්ම පරීක්ෂණයක් කරලා තමයි ඉදිරියේදී පොහොර ලබා දෙන්නේ. මන්ත්‍රීතුමාලාට මතක් කරන්න ඕන සමහර වෙලාවට අර කිව් විදිහට අපේ ෆොස්ෆරස් ප්‍රමාණය ඒ වගේම නයිට්‍රජන් ප්‍රමාණය පසේ තියෙන පොහොර යෙදීම වැඩි නිසා ඒ ප්‍රමාණයන් වැඩිවීම තුළ වගාවන්ට ඉදිරි කාල සීමාව තුළදී හානි වෙන්න පුළුවන්. ඒ නිසා පොහොර නිකන් දෙනවා කියලා දෙන්නම් වාලේ පොහොර ටික දීලා අපි පසට යමු කරන්නේ නැතුව පරීක්ෂණ පවත්වලා අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීමේ වැඩසටහන තමයි අපි කරගෙන යන්නේ. ඒකම ඩොලරයේ මිල පිළිබඳව හයියෙන් කෑ ගහලා කිව්වා. ඩොලරයේ මිල මේ දවස්වල මේ ගානට හරි පාලනය කරගෙන ඉන්න එකට විපක්ෂයක් විදිහට අපිට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද සෑම රටක්ම මුදල් අච්චු ගහන යුගයක තමයි අපි ඉන්නේ. එවැනි වකවානුවක් තුළ අපේ රට මේ මට්ටමට ඩොලරයේ පවත්වාගෙන යන්නේක පිළිබඳ මේ කොරෝනා වලට මුදල් යොමු කරන ගමන් ආර්ථිකයේ අපිට විදේශීය මුදල් ණය නෑ මේ වෙලාවේ, ආයෝජන නෑ අපිට මේ වෙලාවේ, විදේශී ශ්‍රමිකයන්ගෙන් ඩොලරෙන් නෑ අපිට, විදේශීය සංචාරකයෝ අපේ රටට එන්නේ නෑ, අපේ නිෂ්පාදන අපනයනය කරන වැඩපිළිවෙල අපේ නතර වෙලා තියෙනවා. ඩොලර් ලංකාවට එන්නේ නැතිව රුපියල් ලක්ෂ ගාන අවස්ථාවකට අපි ඇවිල්ලා තියෙන ඒ තත්ත්වය තුල අපි ඩොලරයේ පවත්වාගෙන යාම පිළිබඳවත් මම හිතන සතුටු වෙන්න ඕන. අවසාන වශයෙන් රාජපක්ෂලා මේකේ ආසියාවේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කෝටිපතියෝ කියන කතාව ඕක පැරණි කතාවක්, ඉතිහාස කතාවක්. ඒක ජනතාව විසින්ම ඔප්පු කරගත්තා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා නිසා රාජපක්ෂලා හම්බ කරන්න ගියාද රටේ හැදුවද කියන කාරණාව රටේ ජනතාව දන්න නිසා තමයි මැදමුලනේ වලව්වේ ජනේල එල්ලනවා එක්ක රාජපක්ෂවරු ගෙනල්ලා ජනාධිපති ධූරයත් රාජපක්ෂ කෙනෙකුට දීලා අග්‍රාමාත්‍ය ධූරයත් රාජපක්ෂ කෙනෙකුට දුන්නේ නිසා මම විශේෂයෙන් මතක් කරනවා අපි මොනතරම් කෑකෝ ගැවුවත් මම අවසාන වශයෙන් මතක් කරන්නේ අවසාන විනාඩියකට දෙන්න මම මේ කතාබහදී විශේෂයෙන් මතක් කරේ පැරණි තත්ත්වයන් වල අපි මතක් කරන්න ගියේ නෑ පහුගිය ආණ්ඩුවේ තිබුණු අඩුපාඩු අපි ලොකුවට කතා කරන්න ගියේ නෑ ඒ තත්ත්වයට ජනතාව උත්තර දුන්න නිසා අපිට අවුරුදු 5කට බලය දුන්නේ අපි එකෙන් අවුරුද්දක් තමයි ජනාධිපතිවරයාගේ දූර කාලය අවසන් වෙන්නේ ආණ්ඩුවට මාස 3කට ආසන්න කාල සීමාවක් තමයි අවසන් වෙන්නේ ඒ නිසා අපි ඊතුරු අවුරුදු 5 ඇතුළත මේ රටේ ජනතාව තියපු විශ්වාසය අධිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ගැන තියපු විශ්වාසය බිඳුවක් පළදු නොවි ඉදිරියට මේ ගමන යනවා කියන කාරණාව බොහොම පැහැදිලිව මතක් කරනවා වගකීම් යුතු ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට. බොහොම ස්තුතියි තිස්ස කුට්ටිආරච්චි මන්තුමනි කිංස් නෙල්සන් මන්තුමනි උතුමට අවස්ථාව. චාමර දැන් අපේ අතුකොල්ල මන්ත්‍රීතුමා මේ පොහොර සම්බන්ධව ගැන කතා කරා මම කාලේ මදි නිසා මම ඒ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දැන් අපේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ඉස්සෙල්ලාම නැගුව අදහස් තමයි දැන් මේ සති කීපය තුළ අපේ රටට රාජ්‍ය නායකයන් පැමුණා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ රටට එන්න ඕන. දැන් මේ ළඟදිම ආවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකතුමා ආවා. ඊට පස්සේ මාලදිවයිනේ ආරක්ෂක ලේකම්තුමා ආවා. ඊට පස්සේ ඇමරිකාවේ රාජ්‍ය ලේකම්තුමා ඇවිල්ලා ගියා. ඉස්සෙල්ලාම ආවා චීන දූත පිරිසක් ආවා. දැන් මේ රජයක් විදියට මේ ආපු විපක්ෂයක් විදියට අපි කියන්නේ එන්න ඕනේ මේ රටට ඇවිල්ලා මේ තියෙන ප්‍රශ්නේ දිහා බලලා අපිට උදව් කරන්න ඕන. එතකොට මේ රජයක් විදියට ඇයි මේ ආපු දූත පිරිස ගැන රජයක් විදියට ඇයි මේක පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ? දැන් දවස් කීපයකට කලින් ආවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක ප්‍රධානී. එතුමා නිමාඩුවකට ආවද නැත්නම් මොකටද ආවේ මේ දැන් මේක රජයක් විදියට රටේ ජනතාව බලන් ඉන්නවා. හරි? දැන් චීන දූත පිරිස ලංකාවට එනකොට අපේ රටේ දැන් ජනාධිපතිතුමා කිව්වේ එක රටක් එක නීතියක්. හැබැයි ඔබතුමාට පැහැදිලිවම එකක් කියනවා. අපි අදහස් පළ කිරීමට මම තුනේ වටේදී. හොඳයි ඔබතුමා වටේදී ගමු. හොඳයි. දැන් එක රටක් එක නීතියක් කියලානේ කිව්වේ.
එතකොට මේ චීන දූත පිරිස අපේ රටට එනකොට අපේ රටේ මේ කොවිඩ් ප්‍රශ්නේ පිට රටකින් කෙනෙක් එන්න බෑ අපේ රටට. ඇවිල්ලා දවස් 14ක් නිරෝධානය වෙලා PCR පරීක්ෂණ කළා තමයි රට ඇතුළට එන්නේ. එතකොට මේ දූත පිරිස එනවා එයාපෝට් එකෙන් කෙලින්ම රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා හම්බ වෙනවා. පහුවෙන්දා පාර්ලිමේන්තුවටත් එනවා අගමැතිතුමා. හරි? එතකොට මේ රටේ උත්තරීතර තැන පාර්ලිමේන්තුව අපි එදා බයෙන් පාර්ලිමේන්තුවට ගියේ. මොකද මේ එක රටක් එක නීතියක් නම් දැන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමාටත් හැදුණානේ. හරි මේ කොවිඩ් වසංගතයේ මේ රෝගයේ තනතුරු එහෙම බලපාන හැම මේක හැදෙන්න පුළුවන් හැම කෙනෙකුටම. ඉතින් දැන් රජයක් විදියට මේ කෙටි කාලය තුල මේ ආපු නායකයෝ ඇයි රටට අපේ රටට ආවේ කියන එක විපක්ෂයක් විදිහට අපිවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් මේ ආපු නායකයෝ දැන් පහුගිය කාලේ ආපු නායකයෝ විපක්ෂ නායකවරයාත් හම්බෙලා ගියේ. දැන් මේ කිසි කෙනෙක් විපක්ෂ නායකවරයා හම්බුනේ නැහැ. හරි එහෙමනම් අපි දන්නවා ඇයි මේ ආවේ කියලා. ඉතින් රජයක් විදියට මේ ආපු නායකයෝ ඇයි රටට ආවේ අපිට ආධාර දෙන්නද නැත්නම් අපේ රටේ මොන හරි දෙයක් ඒගොල්ලෝ සල්ලි වලට ගන්නද මොකක්ද කියන එක ජනතාව බලන් ඉන්නවා. අවසන් කරමු. මේ ප්‍රශ්නේ ගැන. ඉතින් විශේෂයෙන්ම අපි බලන් ඉන්නවා විපක්ෂයක් විදියට දැන් ඔබතුමාලා කිව්ව විදියට මේ හදපු 2020යි 21 අයවැය බොහොම ලස්සන අයවැයක්. දැන් මම ඉතාමත් කෙටියෙන් කියන්න ග්‍රාමීය පාලම් වලට ග්‍රාමීය පාලම් 10000ක් හදන්න මිලියන 7000ක් වෙන් කරනවා. එතුමා ඉලක්කය. හරි ග්‍රාමීය පාලම් 10000ක් හදන්න වසර 5ක ඉලක්කය අපේ. ඔව් ඒක තමයි මේ පාලම් 10000ක් නේ. නෑ වසර 5ක ඉලක්කය. ඇයි ඔබතුමාගේ ඔබතුමාගේ නායකතුමාගේ නිවාස දසලක්ෂය එතකොට දැන් එහෙම බැලුවම මේ එක පාලමකට රුපියල් ලක්ෂ 7යි. නෑ මේ වසර සල්ලි මේ වසරේ මේ අවුරුදු හරි දැන් අවුරුදු 5ක ඉලක්කය ඔව් දැන් හැබැයි එහෙම 5ක ඉලක්කය දැන් ඔබතුමාලගේ හිතේ තියෙනවා. කිලෝමීටර් ලක්ෂයේ ඉලක්කය අපේ. දැන් ඒක ඔබතුමාලගේ හිතේ තියෙනවා. හැබැයි පොතේ නෑනේ. සෞභාග්‍ය දැක්මේ සෞභාග්‍ය දැක්ම තියෙනවා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක්. හොඳයි. බොහොම ස්තුතියි. කිංස් නෙල්සන් මහත්මයාට අවසාන වශයෙන් අවසන් අදහස් පළ කිරීම සම්පත අතුගල් මහත්මයා ඔබතුමාට. මේ වෙලාවේ එතුමාට කියන්න ඕනේ ඔබතුමාට මතක ඇති යුද්ධයේ අවසාන මොහොතේ මේ ලෝකේ තියෙන බලවත්ම රටවල් වල රාජ්‍ය නායකයන්ගේ නියෝජිතයින් ටික ආවා මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බෙන්න. ආවේ ඇයි? ප්‍රභාකරන් බේරගන්න ආපු රාජ්‍ය නායකයෝ ටිකට ඒ දූත කණ්ඩායමට මහින්ද රාජපක්ෂ මහත්තයා එන්න කිව්වේ ඇඹිලි පිටියේ වැවුතා උල්ලකට. ඔබතුමාට මතක නම් රාජපක්ෂවරු මේ රටට කවදාවත් වින කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව අතිකරු ජනාධිපති ප්‍රකාශයට පත් කරා එතුමා රටට අහිත කර කිසිදු ගිවිසුමකට එතුමා එළඹෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා යෝජනා කළ තිබුණු ගිවිසුම් වලින් එතුමා ඉවත් වුණා. ජිනීවා මානව හිමිකම් යෝජනාවේ ජිනීවා යෝජනාවට සමානුග්‍රහය දැක්වුවා මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව. ජිනීවා 31 යෝජනාවට සමානුග්‍රහය දක්වන තරම් ඒ මොහොතේ ඒ ආණ්ඩුව ඒ තරම්ම අපේ රණවිරුවන්ට ද්‍රෝහිකමක් කරා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා ඒ කෙටි කාල සීමාවකදී යෝජනාවෙන් ඉවත් වුණා. සමානුග්‍රහයෙන් අයින් වුණා. ඒ විතරක් නෙමෙයි එතුමා පැහැදිලිව ප්‍රකාශ කරා රටට අහිත කර කිසිම යෝජනාවකට එතුමා ඒක එළඹෙන්නේ නැහැ. ඒ නිසා මොන රාජ්‍ය නායකයාවත් මතක තියාගන්න මේ රට කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා මේ රට සුරක්ෂිතයි. ඒ දෙදෙනාගේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක. ජනතාව ඉල්ලා හිටියේ රට ආරක්ෂා කරන්න කියලා. රට ලකින්න, රට ආරක්ෂා කරන්න, බුද්ධ්‍යංශ රකින්න, රටේ හමුදාව රකින්න, රටේ සෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ භූමිය රකින්න, රට බෙදෙන එක වළක්වන්න මේ හැමදේම මේ රටේ ජනතාව ඉල්ලපු දේවල්. ඒ නිසා මේ අපි ආණ්ඩුව ගත්ත ගමන් අපි ඔබතුමන්ලගෙන් කඩන් වැටෙන්න ගියපු මහා ආයතන කන්දරාවක් තිබුණා. අපි දුන්න බදු සහනය අයට. මේ රට නැවත වතාවක් මේ රටේ ආර්ථිකයේ මැෂින් එක ස්ටාර්ට් කරගන්න අපට උවමනා වුණා. ඒ විතරක් නෙමෙයි අපි වියදම් අඩු කරගත්තා. අපි තාම අපේ ඇමතිවරයෙක් අපේ මන්ත්‍රීවරයෙක් කවුරුවත් වාහන ආනයනය කරන්නේ නැහැ. ඔබතුමන්ලාගේ ආණ්ඩු කාලේ කොච්චර වාහන ගෙන්නුවද? කෝටි ගණන් වල වාහන ගෙන්නුවා. කෝටි 10යි 15යි එක වාහනයක මිල. අපි ඒක වාහනයක් තාම ගෙන්නුවේ නැහැ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාටවත් වාහන බලපත්‍රයක් දුන්නේ නැහැ. අතිගරු ජනාධිපති පැහැදිලිව කියන වාහන බලපත්‍රය දෙන්නේ නැහැ කියලා යම් කාලයකට. ඒ වගේම කිසිම ආයතනයක්
අනවශ්‍ය වියදම් කරන්න දුන්නේ නැහැ. ඔබතුමන්ලා රුපියල් බිලියනයක් වියදම් කරලා තිබුණා නිවාස අමාත්‍යංශ විතරක් පත්තර දැන්වීම් වලට සහ ඒ වගේම සමරු පළක වලටයි ඔය ප්‍රචාරක වැඩවලට පෝස්ටර් ගහන්නයි. ඉතින් මම කියන්නේ මේ අනවශ්‍ය වියදම් අපි අඩු කරගෙන අපි කැප වෙලා අපි අලුත් මන්ත්‍රීවරු විදිහට අපි මේ ගමනට අපි හරි කැමති. මොකද අපි වැඩ කරනවා දැන්. අපේ ගම්වල අපි පාරවල් හදනවා, කාපට් දානවා, අපි පාරවල් කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘති අපේ ප්‍රදේශවල ගොඩාක් පාරවල් කාපට් කරනවා. ඒ විතරක් නෙමෙයි මගේ ආසනයේ විතරක් හිනිදු මාසනේ විතරක් ගෙවල් 141ක් රුපියල් ලක්ෂ 6 ගානේ ආධාර දීලා හදනවා. ඒක තෝරගන්නේ ගමේ ග්‍රාමසේකරාලාමි ආර්ථික නිලධාරී, සමුදු නිලධාරී, උපනිෂ්ඨ මහත්තයා මේගොල්ලෝ එකතු වෙලා කමිටුවකින්. ඉතින් මම හිතන්නේ මේ අපි වැඩ කරනවා, වතුර දෙනවා, ජල යෝජනා මේ සියලු ව්‍යාපෘති ගමට යන වෙලාවක්. ඔබතුමන්ලා අපි දන්නවා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ මේවට. ඔබතුමන්ලා හරි කැමති. ඔබතුමන්ලා ඒකට ආශිර්වාද කරනවා. ඒ නිසා මේ පහුගිය වතාවේ මිනිස්සු බොරු අහලා ඒ බොරු පැල කරගෙන මූණත් එක තරහ වෙලා මිනිස්සු නහය කපා ගත්තා. හැබැයි යම් වෙලාවක අඳෝවාතයක් ගියත් මිනිස්සු බඩ කපා ගන්න සූදානම් වෙලාවක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා මේක. මේ රට හදන්න ගොඩනගන්න ඕන වෙලාවක්. ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමාලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලා කවදාවත් මේ රට හතුරුකමක් කරන්නේ නැහැ කවදාවත්. බොහොම ස්තුතියි. අද දවසේදී වට තුනක කතා බහ ඇතුළතදී රටේ පවතින සමස්ත චිත්‍රය පිළිබඳව අප කතා කළා. කොවිඩ්, ඒ වගේම බන්ධනාගාර සිදුවීම, ආර්ථිකය, පොහොර ප්‍රශ්න, කෘෂි කර්මාන්තය සහ මේ ජාතික ආරක්ෂාව කියන කාරණා, ඒ වගේම විදේශගත ගිවිසුම් සහ විදේශගත රාජ්‍යතාන්ත්‍රිකයින් පැමිණීම මේ කියන සියලු කාරණා ආවරණය වුණු කතා බහක අප සිටියේ. ඒ ප්‍රාදේශීය පවතින තත්ත්වයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාපිළිවෙල පිළිබඳ මේ සියලු දේ හරහා අපි රටේ ජනතාවට බාර කරනවා ඔබයි තීන්දුව ගන්නා පාර්ශවය ඔබ සබුද්ධිකව සිටිය යුතුයි. ඒ නිසා තමයි අප මෙවැනි ආකාරයෙන් සියලුම පක්ෂ ගෙනවිත් ඔබට නිවැරදි චිත්‍රයක් කුමක්ද යන්න අවබෝධ කරන්නට වාද විවාද සිදු කරන්නේ. අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුගොල් මැතිතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. සමගි ජන බලවේගය වෙනුවෙන් කිංස් නෙල්සන් මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි. ඒ වගේම සමගි ජන බලවේගය වෙනුවෙන් රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි එළඹෙන සතියේ කාර්ට කරතුලින් හමු වෙමු. මේ ආකාරයෙන්ම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සත්‍ය කුමක්ද යන්න පිළිබඳ තහවුරු කරන්නට වාද විවාද කරන්න සූදානම්. ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම නිරෝගී දවසක්. එළඹෙන සතියේ යලි හමු වෙමු. ආයුබෝවන්.